Okay, so today we are starting to the new lesson. We are starting a new lesson that is input devices. අද පටන් ගන්නවා අපේ ඊළඟ පාඩම. ඒ තමයි ආදාන උපාංග එහෙම නැත්නම් ආදාන උපක්‍රම කියන ඒවා. ඉතින් මම හිතනවා හැමෝම අතේ ටියුට් එක තියෙනවායි කියලා. ටියුට් එක අතට ගන්න. ටියුට් එක අපි යම් තැන්වල පොඩි පොත සටහන් කර ගන්නවා. ඒ වගේම ක්‍රියාකාරකම් වලට උත්තර ඔයාලගෙන ක්‍රියාකාරකම් පොතේ ලියා ගන්න. So I believe that all the people will have the tutes with you, and we are going to read a lot of things in the tute, and some of the things we are going to note it down in your activity book. As I told you, we are keeping 2 books. One is for write the notes, one is for write the answers for the activities or quizzes or something like that. නිසා අපි කිව්වා අපි පොත් දෙකක් තියාගමු. එකක් අපි සටහන් ලියන්න, අනිත් පොතේ පාවිච්චි කරනවා තමයි ක්‍රියාකාරකම් වලට අභ්‍යාස වලට වගේ දේවල්ට උත්තර ලියන්න. නිසා අපි දැන් මේ ටියුට් එක අතට ගන්න. ඉතින් අපි පුංචි පොතක් කතා කරනවා. මේ කියන්නේ ආදාන උපාංග සම්බන්ධයෙන්. අපිට මතකයි අපි පරිගණක ආකෘතිය තුල කතා කරා පරිගණකයේ මූලික දේවල් ගැන. අපි ගත්තද වැදගත්ද? දත්ත ඇතුළත් කිරීම. දත්ත ඇතුළත් කිරීම. ඒතර අපි මේ ආදාන උපාංග පාවිච්චි කරනවා පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරන්න. With the computer architecture, we discussed there are so many parts with the computer system. So one of the important activities inputting data and instructions. Because input devices are used to enter input data and instructions to the computer system. අපි මේ කතා කරන ආදාන උපාංග පාවිච්චි කරනවා පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරන්න. චුට්ටක් බලන්න මම ඔයගලන්ගේ නෝට් එකේ පිටිපස්ස පිටුවේ අන්තිමට පුංචි රූපයක් දුන්නා. මේ රූපෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඔයගන්ට හම්බ වෙච්ච ඔය නේද නෝට් එකේ අන්තිම පිටුව. මේ බලන්න. ඔයගොල්ලෝ මේ ප්‍රසිද්ධ කතාවක් ඔයගොල්ලෝ දන්න එකක් මේ. This one of the famous story you are familiar with. නේද? ලහල් තියෙන ආලිබබා සහ හොරු 40 කියලා කතාවක් නේද? දැන් මේකෙදී ඔයගොල්ලෝ දන්නවා ආලිබබා කොහොමද දොර අරගත්තේ කියලා නේද? අර ගල් ගුහාවේ ගල් දොර අරගත්ත කියලා. එයා මොකද්ද කිව්වේ? අපි දන්න විදිහට එයා පුංචි මන්ත්‍රයක් මැතරවලු. ඒ මන්ත්‍රයම තමයි දොර අරනවා. ඉතින් අපි දැන් මේක අපිට විශ්වාස කරන්න බැරි තත්ත්වෙ තිබුණේ. මිනිස්සු කියනවා කොහොමද මේ කිව්වහම දොර ඇරෙන්නේ කියලා. හැබැයි අද වෙනකොට අපි මේ තාක්ෂණය හොයාගෙන තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ විශේෂයෙන් අපුල සුපර් මාකට් එකක් එහෙම ළඟට ගියාමනේ අර දොර ලිබේ ඇරෙන්නේ. දොර ලිබේ ඇරනවනේ. හදිස්සිය ඔයගොල්ලන්ගේ ආච්චිලා සීයලා එහෙම ගියොත් ඒ දොර ළඟට මොකද වෙන්නේ? ඒගොල්ලෝගේ අපෝ භූතෙක් තමයි දොර ආරෙන්නේ. කවුද මේ දොර ආරෙන්නේ? භූතේ. නේද? හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවා. There are sensors are used there. So detect the presence of the object. යම් කිසි වස්තුවක් පුද්ගලයෙක් එන එක හඳුනා ගන්නවා සෙන්සර් එකකින් සංවේදකයකින්. මේ සංවේදක පාවිච්චිලා මේ දොර ආරෙනවා. ඉතින් අපි මේ කතා කරන මේ ආලිබබා සහ හොරු 40 කතාවෙත් මේ දොර ආරින්නේ යම් කිසි ආකාරයක voice recognition කටහඬ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඇති. කටහඬ හඳුනා අපි දන්නේ නැහැ නේද? එහෙම ක්‍රමයක් ඉස්සර තියෙන්න ඇති. අද අපි ඒ ක්‍රමෙට දැන් ආයෙ ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපිට පුළුවන් යම්කිසි ආකාරයකින් කටහඬ දීලා දේවල් කරන්න. මම පුංචි උදාහරණයක් කිව්වොත් අපි දන්නවා ටීවී එක. දැන් ඔයගොල්ලෝ ටීවී එක පාවිච්චි කරද්දී පස්සේ රිමෝට් කන්ට්‍රෝලර් නේ දුරස්ත පාලකයක් පාවිච්චි කරනවා. දැන් අවුරුදු ගානක් අපි පස්සට ගිහලා බැලුවොත් ඔයාලගේ අම්ල තාත්තෙන් ඇහුවොත් පරණ ටීවී වල මේ රිමෝට් කන්ට්‍රෝල් තිබුණේ නැහැ. දුරස්ත පාලකයක් තිබුණේ නැහැ. අපි ළඟට ගිහලා ටීවී එක ළඟට ගිහලා බටන් ඔබලා තමයි ටීවී එකේ අවශ්‍ය කරන channel මාරු කරේ. හඬ වැඩි කරේ. හඬ අඩු කරේ. ඒ ඔක්කොම අපි කරේ ටීවී එක ළඟට ගිහිල්ලා. You have to physically go to the close to the TV, use the buttons on the TV, you adjust the sound, you change the channel, all things you do physically by touching it. But today you have the remote controllers, you are far away from the TV, or TV එක ළඟ නැහැ, but you control. You do a lot of things. You change the channel, you change the volume, all these you adjusting. So this is a remote control. So now we are controlling the computer or controlling the device, controlling those lot of things remotely. අපි දුර ඉඳන් කතා කරනවා. දැන් අපි කතා කරොත් අපි රේඩියෝ අහනවානේ. දැන් ඔයගලන්ගේ ආච්චිලා සීයලාගෙන් අහුවොත් රේඩියෝ එක ගැන ඒක කිව්වොත් රේඩියෝ එකට වයර්ලස් කියලා අදහස් ආන ඉස්සරම රේඩියෝ ඇහුවේ වයර් එකක් දිගේ තමයි රේඩියෝ එකට සිග්නල් එක ආවේ.
ඉතින් රේඩියෝ එකක් තියෙන ගෙදරට වයර් එකක් ඇදලා ඒ වයර් එක සම්බන්ධව ටීවී එකට ඊට පස්සේ ටීවී එක දියුණු වුණාම අපි වයර් එක අයින් කළා වයර්ලස් රැහන් රහිතව පාවිච්චි කරනවා. ටෙලිෆෝන් එකත් ඔයගොල්ලෝ දන්නවනේ දැන්ටත් අපේ ගෙවල් ටෙලිෆෝන් තියෙනවා වයර් දෙන ටෙලිෆෝන්. ඒ වගේම අපිට වයර් දෙන ටෙලිෆෝන්. This the improvement of technology. If you look at the technology has improved, now you can see lot of advantage of this wireless technology. දෙන ගොඩාක් අපි දකිනවා මේ රැහන් රහිත උපක්‍රම වල වාස්. ඉතින් ඒ වගේ මේ voice කටහඬ හරහා වැඩ කිරීමේ තාක්ෂණයක් ඉස්සර තියෙන්නේ නැති. අපි දන්නේ නැහැ. So if you look at the early days, there may be some technology which operate with the voice, the sound, speech. There may be some. But today, if you look at today, people are doing a lot of research and they are very successful introducing devices which operate with the voice or speech or the sound. අද වෙනකොට අපි ගොඩාක් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා ශබ්දය හරහා වැඩ කරන උපකරණ. ශබ්දය හරහා වැඩ කරන උපකරණ. දැන් අපි අනාගතයේදී කියන්නේ ටීවී එකේ රිමෝට් කන්ට්‍රෝල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දුර ඉඳන් කටහඬින් කිව්වම ටීවී එකනේ channel එක මාරනවා. හඬ වැඩි වෙනවා. ඒක කොහොම කරන්නේ? Now they have already made those things. මේනොට ඒවා හදලා තියෙන්නේ. ඒතකොට අපිට නේද? ඔයගොල්ලෝ දන්නවා ගෙදර රිමෝට් එක නේ අයියලා නංගිලා අක්කලා මයිලා ගහගන්නවනේ රිමෝට් එකට නේද? රිමෝට් එක ලොකු ප්‍රශ්නනේ රිමෝට් එකට. ඒක දෙන්න මේක දෙන්න channel එක මාරු කරන්නේ. අනාගතයේ ප්‍රශ්න තියෙන්නේ නැහැ. ඒක කටහඬින් නෑ පාලනය කරන්නේ. Voice. So you sit somewhere, you just command by voice. Then the TV will be operated. තමන් කටහඬ හරහා කිව්වාම ටීවී එක ඒ ආකාරයෙන් කරනවා. අපිට ඒකට ලොකු රිමෝට් එක සම්බන්ධයෙන් දුරස්ථ පාලක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ. ඉතින් ඒ තාක්ෂණය තියෙනවා. ඉතින් මම මේ රූපෙ පෙන්නුවේ ඒකයි ඔයගොල්ලන්ට මේ අන්තිම පිටුවේ. ඉතින් අපි සමහරදා පොඩ අදහස් කරනවා, අදහස් තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ තව රූපයක් මම දැම්මා. පුංචි දෙයක් නේද? තර මේ නේද? දැන්ට මොකද දන්නවනේ ඔයගොල්ලෝ කතා කරන ෆෝන්ස් වල එහෙම නේද? ඔය මොබයිල් ෆෝන් වල ඉස්සරම තිබ්බා පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක වෙනුවට ආවා නේද? පැටර්න් එකක් අඳින්න. අද වෙනකොට නේ මූණ අඳුර ගන්න, ඇඟිලි සලකුණු අඳුර ගන්න ෆෝන් තියෙනවා. අපේ ෆෝන් එක ලොක් වශයෙන් දාන්නේ මූණ, ෆේස් recognition. ඒතකොට ඒ ෆෝන් එක වෙන කාටවත් අන්ලොක් කරන්න බෑ, පාවිච්චි කරන්න බෑ. මොකද මූණ තමයි අඳුර ගන්න. සමහර ෆෝන් හදන්නේ වොයිස් වලට. දොගනකොත් අපි විශේෂයෙන්කොත් මූණ ගැන කතා කරද්දී සමහරට අපි මූණ දුන්නා අඳුර ගන්න ෆෝන් එකට හදිසියෙ රැවුලත් එක්ක තිබිච්ච මූණ රැවුල කපලා යා කියොත් මොකද වෙන්නේ? අඳුරගන්නේ. අඳුරගන්නේ. මේකප් එකත් එක්ක අපි මූණ අඳුරගන්නවා. මේකප් එක අයින් කළා ගියොත් මූණ අඳුරගන්නේ. මූණ අඳුරගන්නේ. There are some advantage and disadvantage. වාසිය ඔක්කොම තියෙනවා. මේ ක්‍රමවේදවල. මිනිස්සු අලුතෙන් හොයාගන්නවා. ඉතින් අපි මේ පාඩමේ උත්සාහ කරන්නේ පරිගණකයට දත්ත සහ උපදේශ ඇතුළත් කරන්න පාවිච්චි කරන උපාංග මොනවද අඳුරගන්න. There are so many devices used to input data and instruction to computer system. In this lesson, we are trying to understand what are the devices we use to enter data and instruction to the computer system and how they are operating. What is the technology behind? මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේවා එක්ක තියෙන තාක්ෂණය මොකද්ද? අපි ඒගෙන තමයි මෙතනදී වැඩිපුර කතා කරන්නේ. ඉතින් මම නෝට් එකේ උඩක් විස්තර දීලා තියෙනවා. මම සමහර අය වැඩිපුර කියනවා ඒ දේවල් ඔයගලන්ට ඔය නෝට් එකේ තැන් තැන් වල ලියා ගන්න පුළුවන් අවශ්‍ය කරන තැන් වලදී අවශ්‍ය දේවල් තමන්ට වැඩිපුර මොන හරි ඕන. ඒක අපි ක්‍රියාකාරකම් ටිකක් යනවා. ඉතින් ක්‍රියාකාර ඔයගොල්ලෝ මගෙත් එක්ක එකතු වෙලා ක්‍රියාකාරකම්ට උත්තර ලියන්න. I have given some activities. You are writing answers to the activities with me. ඉතින් මම ගත තව පුංචි රූපයක් පිටිපස්සේ පිටුවේ නේද? මේ වගේ එකක්. ඔය මම කියන වර්තමානයේ සහ අනාගතය. විශේෂම අනාගතය. So in future we don't use switches. All the things will be commanded by voice. අනාගතේ අපි switches පාවිච්චි කරන එකක් නෑ. අපි ඔක්කොම දේවල් ක්‍රියාත්මක වෙන්නේ කටහඬත් එක්ක. ඉතින් අපේ අනාගතේ කටහඬ තමයි ප්‍රබලම අනකිරීමේ මාධ්‍යම. Today use keyboards, use mouse, lot of things are use the computer. Even in the computer also we use in future the voice. මොකද අපි ගත්තොත් පරිගණක යතුරු පූර්ව ගත්තොත් කම්පියුටර් කීබෝඩ් එක ගත්තොත් ටයිපින් තමයි ලෝකෙ තියෙන අමාරුම රසායන එකක් වෙන්නේ. It's a very painful work. Typing is a painful work. You are getting some problem with the typing. අපි යතුරු ලියන එක මතක යම් ගැටලුවට ඇති වෙනවා අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා ඉතින් අපි අනාගතේ මෙතන ඉස්සරහට නිසා අපි වඩාත් පහසු වෙනකට යන්න උත්සාහ කරනවා. මම මේකේ පුංචි වාක්‍යෝතක ලිව්වේ. එන්න කවර පිටුවට නේද? මුල් පිටුවට cover it. So this is the one of the latest device okay you use to input data keyboard. අපි පාවිච්චි කරන මේ අතුරු පොතේ මේක පෙන්නන්නේ. ඉතින් අපි දත්ත ඇතුළත් වීම ගැන පුංචි දෙයක් කතා කරන්න යනවා.
Okay, so today we are going to discuss about a lot of input devices. අපි අද කතා කරනවා බොහෝ ආදාන උපාංග සම්බන්ධයෙන් කෙනෙක් පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරන්න පාවිච්චි කරන උපාංග. අපිට මේ ගැන ගොඩක් විතර ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි නෝට් එකත් එක්ක යන්නේ. නෝට් එක ළඟට ගත්තා නම් පාසුයි. මෙන්න මේ වගේ. නේද? තප්පර දෙකක් තුනක් ඔක ටක් ගාලා කියවන්නකෝ. So if you look at the computer systems, we are feeding some data and installing to computer system. There are different types of data we can see. අපි කතා කරොත් පරිගණකවල දත්ත අපි ඇතුළත් කරනවා, උපදෙස් ඇතුළත් කරනවා. අපි හන දත්ත විවිධ ආකාර දත්ත තියෙනවා. අපි ගත්තොත් දත්ත අපි දකිනවා මෙන්න මේ වගේ ප්‍රධාන ආකාර කීපයක්. The first one we call as a text. පාට නැත්තම් පෙළ. පාට නැත්තම් පෙළ. මොනවද මේ text කියලා කියන්නේ? ටෙක්ස් වශයෙන් අපි සලකනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනක්, ಜಾති තුනක්. පළවෙනි එක අපි කියනවා අකුරු. ටෙක්ස් කියන්නේ අකුරු. ටෙක්ස්ට් අකුරු, letters. අපි ඉංග්‍රීසි හොඩිය ගත්තොත් මට කියන්න ඕගොල්ලෝ ඉංග්‍රීසි හොඩියේ අකුරු කීයක් තියෙනවද කියලා. පුතෙක් හරි දුවෙක් හරි කියන්න මට ඉංග්‍රීසි හොඩියේ අකුරු කීයක් තියෙනවද කියලා. ඔව් එක දුවෙක් දානවා 26යි කියලා. තව වෙන මොනවද උත්තර තියෙනවද? වෙනම උත්තර තියෙනවද? හොඳයි මම මෙහෙම නමක් ලියනවා. මොන බලන්නකෝ. මම මෙහෙම ලිව්වොත් මම මෙහෙම නමක් ලියනවා. මම මෙහෙම ලිව්වොත් නමක් ඕගොල්ලෝ මොකද කියන්නේ? ඕගොල්ලෝ මේ නම හරියද වැරදිද කියනවද? මේ නම හරිද වැරදිද? මෙහෙම ලිව්වොත් මේ නම හරිද වැරදිද? ඔව් පුතේ කියන්නේ. වැරදි. ඇයි මේක වැරදි? නන්ද කැපිටල්. එහෙනම් මෙහෙම ලියමුකෝ. අයි මෙහෙම ලියමු. දැන් හරිද? වැරදි. අපි එහෙනම් මෙහෙම ලියමුකෝ. දැන් වැරදි. දැනුත් වැරදි. ඇයි දැන් වැරදි? සමාධියදී කැපිටල් තියෙන්න ඕන ඉස්සරහා. ඒ කියන්නේ එතකොට මේ අකුරයි වෙනස්. එහෙමද? මේ දෙක ඒ අකුරු නෙමෙයිද මේවා? ඒ අකුරු අරගෙන දැන් වෙනස්. කැපිටල්. ඒ කියන්නේ එතකොට අරක එක අකුරක් මේක වෙන අකුරක්. එතකොට ඉංග්‍රීසියේ අකුරු කීයක් තියෙනවද? දැන් ඔයගොල්ලෝ තේරෙනවද? මොකද අවුලක් තියෙනවනේ මෙතනදී? දැන් මම මෙහෙම ලියුවම ඔයගොල්ලෝ වැරදි කිව්වා. හරි කමක් නෑ මම ඒක නිසා මෙහෙම ලියුවා. ඒත් ඔයගොල්ලෝ වැරදි කිව්වා. මම ඒ කියන්නේ මෙන්න මේ අකුරයි ඒ අකුර වුණාට ඒ අකුරු දෙකක් නේද? මොකද්ද? මේක ඔයගොල්ලෝ කියන්නේ කැපිටල් ඒ අකුර. අපි සිංහලෙන් කියනවා මහ කුර අකුර කියලා. මහ කුර අකුර. මේක ඔයගොල්ලෝ කියනවා සිම්පල් අකුර. නේද? ඒතර මේක සිම්පල් අපි කියන්නේ කුඩ කුර අකුරක් කියලා. කුඩ කුර අකුරක්. දැන් අපි සිංහලෙන් ලියද්දි කයන්න ඔයගොල්ලෝ දන්නවනේ. මෙහෙම කයන්න ලියනවා නේද? ඊට පස්සේ මෙහෙම කයන්න ලියනවා නේද? තියෙනවනේ කයන දෙක තුනක්. ඒතර මේ කයන මේක ලියන වෙනස් නේද? අපි කාලය කියලා මෙහෙම ලිව්වොත් අපි ලිව්වොත් කාලය කියලා මෙන්න මෙහෙම කාලය කියලා ලිව්වොත් ඔයාලා මොකද කියන්නේ? හරිද වැරදිද මේක? වැරදිනේ. කොහොම කාලය ලියන්නේ? ඒතර මේ වගේ වැරද්දනේ මෙතන කරලා තියෙන්නේ ඔයගොල්ලෝ. නිසා පුතේදුවේ පරිගණක විද්‍යාවට හැම කම්පියුටර් සයන්ස් වලට ආපුවම අපි කියන ඉංග්‍රීසි ඔඩියේ අකුරු 52ක් තියෙනවා. ඇයි දන්නවද?
කම්පියුටර් ඇතුළේදී කැපිටල් A කියන්නේ එක අකුරක්, සිම්පල් A කියන්නේ තව අකුරක්. එයා ඇතුළේ සලකන්නේ කැපිටල් අකුරු වෙනම, සිම්පල් අකුරු වෙනම. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. කැපිටල් A කියන අකුර එයා තේරුම් ගන්නේ 65 කියන අගේ. කැපිටල් A අකුර තියාගන්නේ තැම්පත් කරගන්නේ එයා තේරුම් ගන්නේ 65 කියන අගේ. සිම්පල් A කියන අගය එයා මතක තියාගන්නේ එයා තේරුම් ගන්නේ එයා වැඩ කරන්නේ 97 කියන අගේ ආදිශි කළා. මතකනේ මම ගන්න කිව්වා පරිගණකය කියන්නේ ගණන් හදන යන්ත්‍රයක්. තුමේ ඔක්කොම ගණන් වලින් තමයි වැඩ කරන්නේ. Now we are coming to a very good point. If you look at English alphabet, so this is called the capital A. This is called the simple A. For me, it is different. Because capital A for capital, simple A for simple. Same thing we can think about Sinhalese. Think about the K, Kayan. There are many different ways to use the Kayan. අපි මෙහෙම කාලයක ලියුවද ඔයගොල්ලෝ හිතන්නේ එහෙම මොඩේ අවම කාලේ ලියනවනේ. කවුද කොහොම කයන්න ලියන්නේ නේද? ඔය කයන්න ලියනවා කාලේ ලියන්නේ. කොහොම ලියන්නේ නේද? අපි ලේඛනය කියලා මෙහෙම ලිව්වොත් නේද? අපි ලේඛනය කියලා මෙහෙම ලිව්වොත් කොහොම කොල් ලේඛනය කියලා ඔයා මොකද කියන්නේ? ඔයගොල්ලෝ කියන්නේ කොහොම කොහෙද ලේඛනය ලියන්නේ? කොහොම ලේඛනය ලියන්නේ නේද? වැරදි කියනවා. දැන් මේකත් කයන්න තමයි. නමුත් පාවිච්චි කරන තැන වෙනස්. දැන් සිංහලයේ මේක හරි පැහැදිලි නේ අරක මූර්ධජ මේක දන්තජ ඔය කොට සංඥා ගොඩක් ඒවා තියෙනවනේ ඉංග්‍රීසි එහෙම කතාවක් අපිට එන්නේ නැහැ නේද සංචක මූර්ධක දර්ශන මුකුත් නැහැ ඒක ඉංග්‍රීසි භාෂාවෙන් but there is something called capital and simple මේකේ තියෙනවා capital සහ simple එක පැහැදිලි අකුරු වර්ග දෙකක් මේක අකුරු වර්ග දෙකක් ඕගොල්ලන්ට මේ අකුරු දෙක එකක් නම් ඕගොල්ලෝ මෙහෙම ලියුවොත් හරිය කියන්නේ නැහැ ඕගොල්ලෝ එහෙම කියනවා ඕගොල්ලෝ වැරදි කියනවනේ ඇයි වැරදි කියන්නේ මේ A අකුර කැපිටල් A අකුර. A අකුර දෙකම කැපිටල් වැරදි මේක ලියන විදිහ. ඒ කියන්නේ අකුරු දෙකක්. එහෙනම් මතක තියාගන්න. ඔක ඉතා වැදගත්. Inside the computer all things are calculated using a mathematical method. So capital A is used stored as value 65. Simple A it used the 97 to assign for capital simple A. Simple A is 97. ඒ වගේ ඉස්සරහට යනවා. capital B කියන්නේ 66යි, simple B කියන්නේ 98යි. කොහොමද දිගටම යනවා. So each and everything in the computer are presented with the value. අපි මේක කියනවා ASCII value කියලා. අපි පස්සේ එක වෙනම ඉගෙන ගන්නවා ASCII value කියලා, ASCII අගය කියලා. නේ? so මේක තමයි මතක තියාගන්න අගේ. එතකොට capital A කියන්නේ 65යි, simple A කියන්නේ 97යි. so computer ඇතුළේදී මේක අගයන් දෙකක්. මේක ඉලක්කම් දෙකක්. ඒ නිසා මේක එයාට අකුරු දෙක. ඒක මතක තියාගන්න. අපිට ඔක ඉතාල වැදගත්. අපි ඉතින් කතා කරමු. So what is text means? එන මෙතන යට හිමීට ලියා ගන්න හිමීට text කියලා ලියා ගන්න. text වල වර්ග තුනක් වෙනවා. එකක් තමයි අකුරු letters. First one is letters අකුරු. then අපිට symbols සලකුණු. symbols සලකුණු. ඔයගොල්ලෝ දන්නවනේ නේද? එකතු කිරීමේ ලකුණ, අඩු කිරීමේ ලකුණ, වැඩි කිරීමේ ලකුණ ගොඩක් අතන සලකුණු keyboard එකේ. නේද? ගොඩක් අතනනේ. ඔය දක්වන මෙන්න මේ වගේ එකක් keyboard එකේ. මේ ලකුණට මොකද්ද කියන්නේ? මට කියන්න කෙනෙක් voice වලින් කියන්නේ ඒක ලේසි. මේ ලකුණ මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? විස්මයාදී ලකුණ ආදී ලකුණ තමයි හර්ෂ ලකුණ ගන්නේ. ඔයගොල්ලෝ මේ ලකුණක් දාන්න මේකක් දක්වන්න ඔයගොල්ලෝ. මේක කියනවා question mark question mark ප්‍රශ්නාර්ථ ලකුණනේ. මේක exclamation mark විස්මයාදී ලකුණ. මේක question mark ප්‍රශ්න ලකුණ. ඔයගොල්ලෝ මේකක් දක්වන්න මෙන්න මේවා එක keyboard එකේ. නැත්නම් ඔක සාමාන්‍ය ජීවිතේ. මේක මොකද කියන්නේ? මොකද මේක කියන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ පාවිච්චි කරනවනේ. හා? දෙතිත. අපි වෙන colon කියලා. දෙතිත colon. ඔයගොල්ලෝ මේකක් දන්නවනේ. නිමියා ගන්නේ ඔයගොල්ලෝ. ආරචාදී මේක මේ හතරවෙනි එක පුතේ. අපි ඉන්නේ හතරවෙනි තැන දැන්. නේද? අපි කියනවා ඔකනේ දානවා semicolon තිත් කොමාව කියලා. ඉතින් දැන් පුංචි වැඩක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පුංචි වැඩක් කරන්න ඕනේ. මොකද්ද මේ කරන්න ඕනේ වැඩේ? තාපඩේ මම කියන්නම් මේ කීබෝඩ් එකේ කතාව ආපුවම අපිට ඒක වැඩේ කරන්න තියෙනවා. අපි ඇක්ටිවිටි දෙනවා. මොකද ගොඩක් දෙනෙක් මේ
keys මේ යතුරු මේ සලකුණු අඳුරන්නේ නැහැ. මේ සලකුණු අඳුරන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම මේ සලකුණු ටික හොඳින් ඉගෙන ගන්න ඕනේ. ගුරුවරු පවා මේ සලකුණු දන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් අපිට. මොකද අපි එක එක වචන කිව්වොත් මේවට අපේ අර්ථය අවුල් වෙනවා. ඒ නිසා අපිට ඉතා පැහැදිලිව මේ සලකුණු ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. I will be giving an activity just to identify each and every symbol on the keyboard. So at least you should know what are the keys available on your keyboard. අපි අඩුම වශයෙන් අපේ යතුරු පූර්වයේ තියෙන යතුරු ටිකවත් පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි අපි ඉස්සරහට යමු. මම කව අපිට එනවා ටෙක්ස්ට් එකේ වර්ග තුනක්. එකක් තමයි letters, අකුරු, අන්තක symbols, සලකුණු. තුන්වෙනි එක ඉතාල වැදගත්. නේද? මෙන්න මේ තුනෙට මම කියනවා විශේෂ නමක්. අපි සිංහලෙන් කියනවා අක්ෂරාංක කියලා. තුනේ මොකද්ද? අක්ෂරාංක. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇල්ෆා නියුමරික් කියලා. ඇල්ෆා නියුමරික්. ඇල්ෆා නියුමරික්. මොනවද මේ අක්ෂරාංක කියන්නේ? ඇල්ෆා නියුමරික්. අක්ෂරාංක. හොඳින් තේරුම් ගන්න. අපිට ඉස්සරහට මේ ඕනේ. ඇල්ෆා නියුමරික්ස්. අක්ෂරාංක. මොකද මේ අක්ෂරාංක කියන්නේ? අක්ෂර වගේ තියෙන ඉලක්කම්. අක්ෂර වගේ තියෙන අංක. අක්ෂර වගේ තියෙන අංක. මොනවද මේ අක්ෂර වගේ තියෙන අංක කියන්නේ? මේවා ඉලක්කම් තමයි. හැබැයි මේ වයින් ගණන් හදන්නේ නැහැ. What are the alphanumerics? Alphabetic numerics. Numerics are working as alphabet. අකුරු වැඩ කරනවා අකුරු වගේ ඉලක්කම් වැඩ කරන අකුරු වගේ. ඉලක්කම් තමයි. හැබැයි මේ වැඩ කරන්නේ අකුරු වගේ. ඒ කියන්නේ ගණන් හදන්නේ නැහැ. So those are numbers but they don't use for calculations. Those are numbers. ඒවා ඉලක්කම් තමයි. But we don't use them for calculations. ඔකට පුළුවන් උදාහරණයක් කියන්න ඉලක්කමක් පාවිච්චි කරන තැනක් උදාහරණයක් ගණන් හදන්නේ නැති. Can you imagine an example where we use numbers but don't use for calculations? පුළුවන් ද හිතන්න? උදාහරණයක් මං කිව්වා මොකක්ද අගලා තේරෙනවද? හිතන්නක උදාහරණයක්. counting students. අබුදේ පැහැදිලි නෑ මට පොඩ්ඩක් ආයෙත් කියන්න. කියන්නේ කියපුව හරියද? මට ඇහුන්නේ නෑ පැහැදිලිවම. කෙනෙක් කියනවා counting student school කියලා. counting පුතේ ගණන් හදනවනේ. counting කියන්නේ ගණන් කරනවා කියන ගණන් හදන. එතකොට නේද? number of student කියන එකනේ. ඒතර number of student කියන ගණන් හදන. ඒක අයිති නෑ. හොඳම උදාහරණය තමයි මම කියන හොඳම උදාහරණය තමයි ඔයගොල්ලෝ හොඳ දැකපු ගමන් තේරෙයි නේද? මොකක්ද දන්නවද? දුරකථන අංකය, ටෙලිෆෝන් නම්බරය. ඔයගොල්ලෝ කවදාවත් එයාගේ ටෙලිෆෝන් නම්බරේ මගේ ටෙලිෆෝන් නම්බරේ වැඩි කරලා බලනවද? එයයි මමයි යාළුයි අපි දෙන ටෙලිෆෝන් නම්බරේ ගුණිතය මේකයි කියලා ගණන් හදලා බලනවද? ටෙලිෆෝන් number is a number. Are we doing calculations? එයයි මමයි යාළුයි ඒ නිසානේ දුරකථන අංක වල ගුණිතය මේකයි කියලා. නැත්නම් එකතු කරලා බලනවද? දැන් එයා මගෙත් එක තරහයි ඒ නිසා මගේ ටෙලිෆෝන් නම්බරේ මගෙන් අඩු කරලා බලලා වෙනස මොකක්ද කියලා. ඒක බලනවද? ඒක බලන්නේ නේද? කෙනෙක් දානවා පාස්වර්ඩ් කියලා. පාස්වර්ඩ් එක කියන්නේ පුතේ ඉලක්කමක් වෙන්න අප්ලෝඩ් නොවෙන්න අප්ලෝඩ්. ගණන් හදලා වෙන්න පුළුවන්. මොකද පාස්වර්ඩ් එක වෙන කතාවක්. අපි පාස්වර්ඩ් වෙනම ඉගෙන ගන්නවා. පාස්වර්ඩ් එක අයිති නෑ මේ අක්ෂරාංක කියන එකට. Alphanumerics means some kind of a number but we don't use for calculations. අක්ෂරාංක කියන්නේ ඉලක්කම්. හැබැයි අපි ඒවා ගණන් හදන්න පාවිච්චි කරන්නේ නැහැ. ඕගොල්ලෝ බලන්න ඔයගොල්ලන් ගෙදර අංකය කොහොමද තියෙන්නේ කියලා. දැන් මගේ ගෙදර අංකය 332කින් 20. මම ලියන්නේ කොහොමද? 332කින් 20. ඕගොල්ලෝ මේ බෙදීම සිද්ධ කරලා උත්තර දාන්නද? අපේ ගෙදර අංකය මේක උත්තරද මන් දාන්නේ ගෙදර අංකයට. නෑනේ. මේක අංකයක්. මේක අංකයක් තමයි. ගණන් හදනවද? ගණන් හදන්නේ. එහෙනම් මොකක්ද මේක? අය මේක කියනවා අක්ෂරාංකයක්. This is really a number. These are two numbers are there. But we never make calculations. So what is it? It is treated as a alphanumeric. Really numbers, but we don't use for calculations.
These are called the alphanumerics. So අපි මේක ලිව්වොත් නේ සමහරට ඔයගොල්ලෝ මෙහෙම ලියනවා 332කින් 20 කියන එක මෙහෙම ලියනවා ඔයගොල්ලෝ. මෙහෙම ලියලා දානවනේ ගෙදර අංකේ. ගෙදර අංකේ ඔහොම ලියලා අතන ඔහොම ලියන්න තියෙනවා. හැබැයි මේක අපි ගණන් හදනවා. බෙදලා කළා උත්තරේ කියලා අපේ ගෙදර අංකේ මේකයි කියලා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් ගෙදර අංකේ නේද? එහෙම කියන්නේ නැහැ. ඔබ ගෙදර අංකය කියන එක අක්ෂරාංකයක්. alphanumeric එක. It is a number but we don't use for calculation. මේ අදහස ගන්න අපිට මේ අදහස ඉස්සරහට අවශ්‍ය කරනවා. තේරුණාද? අපි කතා කරන ඉස්සරහ පාඩම් කිහිපයක් ඒ පාඩම් වලට අපිට අවශ්‍යයි. නිසා ඉතාම වැදගත් අපි මේ කතා කරන්නේ. නිසා මම කියනවා පාඩ නැත්තම් පෙළ කියන්නේ වර්ග තුනක්. Text means there are three things. අකුරු, letters, සලකුණු, symbols, අක්ෂරාංක, alphanumerics. අපි මේ කම්පියුටර් දාන්නේ මොකෙන්ද? එන්න ගන්න මොකෙන්ද කම්පියුටර් මේක? So normally we use the keyboard. අපි කම්පියුටර් එන්න කරන්නේ මොකක් පාවිච්චි කරලාද? යතුරු පුරව පාවිච්චි කරනවා. So we use the keyboard to enter these things. පේනව නේද? අපි keyboard එක පාවිච්චි කරලා මේක කම්පියුටර් එන්ටර් කරනවා. දෙවෙනි එක අපිට අංක, numbers, නැත්නම් digits කියලා කියනවා සමහරවිට. අංක, digits, නැත්නම් සංඛ්‍යා කියලා කියනවා, numbers කියලා කියනවා. අපි මේවා පාවිච්චි කරනවා ඇත්තටම ගණන් හදන්න. ගණන් හදන ඉලක්කම්. ගණන් හදන ඉලක්කම්. Number really we use for calculation. ඊළඟට දන්නවා රූප, images and pictures. හොඳයි මට කියන්න අපි කම්පියුටර් රූපයක් දාන්නේ කොහොමද? මොකද්ද පාවිච්චි කරන උපාංගය පරිගණක රූපයක් දාන්නේ? What is the device we will be using to put an image, a picture to the computer? What is the device we are using? මොකක්ද ඒගොල්ලෝ කම්පියුටරේට රූපය හදන පාවිච්චි උපකරණය? උපාංගය මොකක්ද? කියන බලන්න. ඔයගොල්ලෝ දන්නවා. මොකෙන්ද අපි කම්පියුටර් දාන්නේ? කෙනෙක් කියනවා ලොකු වැරදි උත්තරයක් මොනිටර්. මොනිටර් කියන්නේ මොකද්ද පුතේ දුවේ? මොනිටර් කියන්නේ රූපේ බලන එක. අපි මොකද කරන්නේ? ඉන්පුට් ආදාන ඇතුල් කරන්න යන්නේ. අපේ ළඟ තියෙන රූපයක් අපි කම්පියුටර් දාන්න ඕනේ. මොකෙන්ද රූපයක් කම්පියුටර් දාන්නේ? තව කෙනෙක් කියනවා මවුස් එකෙන් කියලා. ඔයාට පුළුවන්ද ඔයාගේ පින්තූරයක් මවුස් එකෙන් දාන්න කම්පියුටරේට ඉන්පුට් කරන්න? මවුස් පාවිච්චි කරලා ඔයාගේ රූපේ කම්පියුටරේට දාන්න. ඔයාගේ ෆැමිලි ෆොටෝ එකක් තියෙනවා. ෆැමිලි ෆොටෝ එක පුළුවන්ද මවුස් එකෙන් දාන්න කම්පියුටරේට ඉන්පුට් කරන්න පුළුවන්ද? තව කෙනෙක් ඩේටා කේබල් කියලා. ඩේටා කේබල් එක කොහොමද දාන්නේ රූපයක් කම්පියුටරේට? ඩේටා කේබල් රූපයක් දාන්න කම්පියුටරේට. වැරදිනේ. අනිත් කට්ටිය try කරන්න බලන්න. ඔය කෙනෙක් දානවා උත්තරයක් කැමරා කියලා. නිකම්ම කැමරා කියන්න එපා. මොකද්ද කියන්න ඕනේ? ඩිජිටල් කැමරා කියලා. ඩිජිටල් කැමරා සංඛ්‍යාංක කැමරාවක්. නැත්නම් අංකිත කැමරාවක්. අපිට එකෙන් දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නව නේද? ඔයගොල්ලෝ සමහරට ඉස්කෝලේ එහෙම නේද? නෝට්ස් එහෙම නේද? print කරලා යවන්න ඕනේ යාළුවෙකුට. අපිට පාඩම් මග යවන්න. අපි රූපයක් යවන්න පින්තිනේ. ඔයාලා ප්‍රශ්න පත්‍රේ කොපියක් යවන්න යාළුවෙට. ඔයාලා WhatsApp කරනවනේ. WhatsApp කරන්නේ කොහොමද ඔයගොල්ලෝ? ඒකෙන් ෆොටෝ එකක් ගන්නවනේ. ෆොටෝ එකක් ගන්නේ මොකෙන්ද? කැමරාවෙන් නේද? ෆෝන් එකේ කැමරාව තමයි අපි මූලිකව දැන් පාවිච්චි කරන්නේ රූපෙන්. ඉස්සරහයි පාවිච්චි කරන උපකරණයක්. මම වචන ඔයගලන්ට කිව්වා. ඉස්සර අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අපි පාවිච්චි කරා ස්කෑනර් එක කියන එක, සුපරීක්ෂකය කියන එක, සුපරීක්ෂකය කියන එක. දැන් ඔයාලා දකිනවා අපි දැන් මම ඔයගලන්ට කිව්වා උදාහරණ වශයෙන් කඩසාප්පල පාවිච්චි කරන QR code සහ barcodes පාවිච්චි කරනවානේ. ඒක අපි මොකද කරන්නේ? අපි මේකෙන් රූපයක් ගන්න, ෆොටෝ එකක් ගන්න. ඒක අපි ගන්න රූපෙ තමයි එන්න කරන්නේ. විශේෂයෙන් QR code එක. QR code එකේ රූපයක් ගන්න. මේ රූපේ ගන්න මොකෙන්ද අපි? අපේ ෆෝන් එකේ කැමරාවෙන්. ඒක ෆෝන් එකේ කැමරාව ක්‍රියාත්මක වෙනවා මොකක් වශයෙන්ද? ආදාන උපාංගයක් වශයෙන්. Just think that when you want to input an image, a picture to the computer system, we use a camera. Normally a digital camera. You should say digital camera, not a simple camera, digital camera. If you think about the QR code, QR code is a picture. What you do, you take the photograph of that one using the digital camera on your phone. දුරකථනයේ තියෙන digital කැමරාවෙන් සංඛ්‍යාංක කැමරාවෙන් තමයි රූපයක්. ඒක තමයි පාවිච්චි කරන්නේ. Early days we use the scanners for that. If you have a printed photograph, you use the scanner. අපේ ළඟ තියෙන්නේ මුද්‍රිත රූපයක්.
a printed image, printed photograph, we use a scanner. අපේ ළඟ නම් මුද්‍රිත රූපයක්, print කරපු රූපයක් අපි පාවිච්චි කරනවා scanner. බලන්න. ඊළඟට audio, ශබ්ද. පුතේ දුවේ අපි මොකෙන්ද කම්පියුටර් ශබ්ද ඉන්පුට් කරන්නේ? ශබ්දය ආදානය කරන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද? ශබ්දය ආදානය කරන්න. ඔව් පුතේ උත්තරයක් දානවා. ඔව්. තව කෙනෙක් දාන උත්තරයක් මොකක්ද වචන අපි? ශබ්දය ආදානය කරන්නේ මොකෙන්ද? මයික්‍රොෆෝන් එකෙන් නේ. කෙටියෙන් මයික් කියලා කියනවා. හැබැයි සැබෑ නම මොකද්ද? මයික්‍රොෆෝනේ පාවිච්චි කරනවා. ඊළඟට වීඩියෝ වගේ. අපි දාන්නේ මොකද්ද? it's a video camera. මේ බලන්න. ඒතර අපි මෙන්න මේ කියන දත්ත වර්ගයට ආදානය කරන්න විවිධාකාර උපකරණ පාවිච්චි කරනවා. To input these data, we use different kind of input devices which use to input data to the computer system. So පරිගණකයට මෙන්න මේ ආකාරයේ විවිධාකාර දත්ත ඇතුළත් කරන්න අපි විවිධාකාරයේ උපකරණ පාවිච්චි කරනවා. ඉතින් මේ පාඩම තුළ අපි ඉගෙන ගන්නේ මේ උපකරණ කොහොමද හසුරවන්නේ කියන එක සහ මේ උපකරණ කොහොමද තියෙන්නේ කියන එක ගැන. තේරුණානේ? හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට යන්න. අපි ගත්තොත් මේ උපකරණ අපි ආයතනයක් මේවා වෙන් කරනවා විවිධ ආකාරයකට. මේ එක තැන්වල විවිධ ආකාරයෙන් වෙන් කරනවා. එකක් අපි කියනවා keyboard. You understand keyboard. අපි keyboard එක ගැන දන්නවා. keyboard එක තමයි පරිගණක දත්ත ඇතුළත් කරන ප්‍රධානම උපාංගය. Keyboard is the main basic device used to input data and instructions to the computer system. අපිට keyboard එක පාවිච්චි කරලා අකුරු, සලකුණු, ඉලක්කම් දාන්න පුළුවන්. ඒ වගේම අපිට keyboard එක පාවිච්චි කරලා යම් ආකාරයේ රූප අඳින්නත් පුළුවන්. At the same time, you can give some instructions to the computer system. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් enter කීයක ඔතන keyboard එකේ මේක එබුවාම අකුරක් print වෙනවද? ඉලක්කමක් print වෙනවද? සලකුණක් print වෙනවද? මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අපි මේකේ command එකක් දෙනවා. යම් කිසි අනකිරීමක් දෙනවා. මෙන්න මේක කරන්න කියලා. keyboard එකේ අර පුංචි කී එකක් ESC කියලා. දැකලා තියෙනව නේද? ESC කියලා keyboard එකක් වම් පැත්ත උඩම තියෙන ESC කියලා අපි කියන escape key කියලා. දැන් මේක එබුවම මොකද වෙන්නේ? අකුරු print වෙනවද? ඉලක්කම් print වෙනවද? සලකුණු print වෙනවද? රූප හඳිනවද? නෑ. It gives some kind of a command. යම් කිසි ආකාරයක අනකිරීමක් දෙනවා. ඒතර enter කියන කරන්නේ එක වැඩක්. escape කියන තව වැඩක්. පේනවනේ? ඔතන keyboard එකේ shift කියලා කී එකක්. දැකලා තියෙනවා shift කියලා කී එකක්. shift කියලා කී එකක්. මොකද වෙන්නේ මේක එබුවම? මුකුත් වැඩක් වෙන්නේ නැහැ නේ. තියෙනවා CTR කියලා කී එකක්. control CTR එක. ඒකට වැඩක් වෙනවද? මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඒ කී එක තව කීයක එබුවම වැඩක් වෙනවනේ. ඔල control එකත් එක්ක එබුවම තව අකුරක් ඉලක්කමක් වැඩක් ගන්න පුළුවන්. shift එකත් එක්ක අකුරක් ඉලක්කමක් වැඩක් ගන්න පුළුවන්. හැබැයි නිකන් shift එක එබුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. පේනවනේ? Some keys are working with combination of some other keys. It doesn't work alone. විශේෂයෙන්ම shift key එක CTR එක control key එක තනියෙන් වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේ keys ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. So to understand how these keys are working in the keyboard. අපි ඒක ගැන පුංචි ක්‍රියාකාරකමක් කරමු. Next one is the pointing devices. දැක්කුම් උපාංග. දැක්කුම් උපාංග කියන්නේ තිරේ යම් ආකාරයක පොඩි දක්වනයක් තියෙනවා. අපිට පොයින්ටර් එකක් තියෙනවා. මේක දකින්න මේ වෙලාවේ මේ ඇරෝ කී එක, මේ ඇරෝ හෙඩ් එක. සාමාන්‍යයෙන් අපිට ස්ක්‍රීන් එකේ දකින්න පුංචි මොකක් හරි දක්වනයක්, දැක්කුමක් තියෙනවා. පොයින්ටර් එකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේක පේන්නේ ඊතල හිසක් වශයෙන්. At the moment you can see as the arrow head. හරිද? මේ වෙලාව. හැබැයි මේක අපිට වෙන වෙලාවක වෙනම පේන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. සමහරට ඔයගොල්ලෝ දකිනවා මේ mouse pointer නැත්නම් pointer නේද? මෙහෙම අපි දකිනවා මම පුංචි රූපයක් එනවා ඔයගොල්ලෝ තේරෙයි. දකිනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම ඉරක් පේනවා. මේක දෙපැත්තේ ඉදා දෙකක් තියෙනවා. අදහස මොකක්ද මේකේ? ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවද? මේ mouse පේනවා මෙන්න මේ වගේ පේනවා. මෙන්න මේ වගේ. ඉරක් දෙපැත්තෙන් ඉදා දෙකක් පේනවා. මේක දැකලා ඇති නේද ඔයගොල්ලෝ? මේ pointing device එකේ pointer දකින්න මේ වගේ. දැක්කම දකින්න මේ වගේ. දක්වන්නේ කියලා අපි කියනවා. අදහස මොකක්ද මේකේ? දන්නවද ඔයගොල්ලෝ?
මොකද මේ අදහස කියන්න බාන කෙනෙක් කියන්න බලන්න මොකද මේ අදහස් දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ දැකලාද මේක අදහස මේ වගේ දැක්කොත් ඉතල දෙකක් වෙනවා දෙපැත්තට ඉරක් වගේ දැකලාද මේ වගේ දැන් හොයන්නකෝ මේ වගේ මවුස් පොයින්ටර් පේන කොයි වෙලාවද කියලා සමහර වුණ මවුස් පොයින්ටර් පේනවා මෙහෙම ඉතල හතරක් මෙහෙම ඉතල හතරක් පේනවා දැකලාද මේක මොකක්ද මේක අදහස නේද මොකද අදහස සමහර දකින්න ඕගොල්ලෝ මේ මවුස් පොයින්ටර් පුංචි අතක් වගේ නේද පුංචි අතක් වගේ දකින්න ඕගොල්ලෝ මෙම අත කැඩලා දකින්න පුංචි එක මොකද ඒක අදහස දැන් මේ තමයි දැනගෙන ඉන්න ඕන දේවල් අපේ පොයින්ටරේ මෙහෙම පෙන්නන මොකද වෙන්නේ එක තමයි මේක එක එක වැඩ කරනවා මම සරලව ගන්න කිව්වොත් මේ පළවෙනි රූපේ මෙන්න මේකේ අදහස මොකද්ද රීසයිස් කියන එක ප්‍රමාණය වැඩි කිරීම අඩු කිරීම ප්‍රති ප්‍රමාණ කිරීම අපි කියනවා රීසයිස් විශාපේක පාචන රූපයකදී අපේ රූපේ ප්‍රමාණය ලොකු පොඩි කරන්න පුළුවන් අපේ රූපේ ලොකු පොඩි කරන්න පුළුවන් ඊතල නේද දෙකක් කියමු දෙපැත්තට ඊතලයක් අපිට ලොකු කරන්න පොඩි කරන්න පුළුවන් අපි කියනවා රීසයිස් කියලා රීසයිසින් ප්‍රති ප්‍රමාණ කිරීම ප්‍රමාණය අඩු වැඩි කරනවා අපි මේ වගේ දැක්කොත් නේද ඊතල හතරක් මොකද මේක කියන්නේ අපි කියන මේක මූ කියලා මූ විතන් කිරීම නැත්නම් තන මාරු කිරීම අපිට යම් කිසි රූපයක් තියෙනවා නම් ඒක ඇදන් ගිහිල්ලා තැනකින් තව තැනකට දාන්න පුළුවන් බලන්න මේ ඕගොල්ලෝ දන්න දේවල් මේ ඕගොල්ලෝ දැකලා තියෙන දේවල් විභාගෙදී මේ වගේ ප්‍රශ්න අහනවා මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නනේ if you look at the exam they are asking something like this these are practical questions දැන් ඔයගොල්ලෝ කම්පියුටරේ හොඳට පාවිච්චි කරන්න දන්නවා මේක කරන්නත් දන්නවා හැබැයි ප්‍රශ්නේ අහපු ගමන් මොකටද මේක අන්න අවුල් අන්න දැන් තේරෙන්නේ නැහැ ලියාගන්න තේරෙන්නේ දන්නවා ඔකට කම්පියුටර් එකක් දාලා කරන්න කියවන වැඩේ කරලා පෙන්න එකක් දාලා මටත් වඩා වේගින් කරලා පෙන්නයි හැබැයි මේක ලියන්න කිව්වහම අපිට දැන් තේරෙන්නේ නිසා පුතේ දුවේ විභාගේ අපිට හම්බ වෙන්නේ ලියන ප්‍රශ්න පත්‍රයක් උත්තර ලියන්න ඕන එකක් you must write the answers to the question papers තමන්ට කරලා පෙන්නන ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තිබ්බනම් ගැටලුවක් වෙන්නේ නැහැ කරලා පෙන්නන්න පුළුවන් but you have to write them තමන් මේක බලන කෙනාට තේරෙන්න ලියන්න ඕන you must write these answers which could be understood by the marker නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ ඉතින් මේක තමන්ට ලියන්න පුරුදු වෙන්න ඕන ඉතින් අපි දැක්කොත් අතක හැඩයක් අපේ අන්තර්ජාලය තුල ඉන්නවනම් අපි අතක හැඩයක් දැම්මොත් දැන් ලින්ක් එකක් හයිපර්ලින්ක් එකක් අන්තර්ජාලය තුල අපි මවුස් පොයින්ටර් එක ගේසලා අන්ඩර්ලයින් කරපුවා නිල් පාට වචන වලටනේ මවුස් එක පෙනේ අතක් වගේ අදහස මොකද්ද හයිපර්ලින්ක් ක්ලික් කරාම තව පිටුවකට අරයි යනවා ඒ අන්තර්ජාලය බලන්න හැබැයි තමන් වෙන තැනකට ගත්තොත් මේ කියන්නේ අපේ ડોකියුමන්ට් එක එහෙම මූව් කරන්න පුළුවන් ડોකියුමන්ට් එකේ කන්ටෙන්ට් එක අන්තර්ගතය අපිට එහාම යනවා මූව් ඕගොල්ලෝ ගත්ත විශේෂයෙන් Adobe Reader වගේ ප්‍රෝග්‍රෑම් එක අපි ડોකියුමන්ට් එක මූව් කරන්න පුළුවන් ડોකියුමන්ට් එක එහාම යා ડોකියුමන්ට් එක කරන්න පුළුවන් බලන්න the different uses are there වෙන ආකාරයේ මේවයි භාවිත තියෙනවා ඉතින් අපිට මේවා ගැන උත්තර ලියන්න පුළුවන් වෙනවා මම අපි සමහරක් ඒවා නෝට් එකේ ලියලා නැහැ මම කතා කරද්දි කියනවා Tamante අමතර දේවල් සටහන් කරගන්න පුළුවන් ඒ වගේ මේවා විභාගවලදී තැන් වලදී අහලා තිනවා අපේ උත්තර යම් මට්ටමකින් ලියන්න සිද්ධ වෙනවා so there are many different devices used to input data and listen to computer system first one is the keyboard පල්ලේ අතුරු කූරුව then we use there are so many devices called pointing devices දැක්මු උපකරණ මේකේ විශේෂත්වය අපිට තිරේ දැක්වම් පොන්චි පොයින්ටර් එකක් we can see a point on the screen දැක්මු උපකරණ අපිට තිරේ පුංචි දක්වනයක් පොයින්ටර් එකක් දකින්න පුළුවන්. ඒ පොයින්ටර් එක පාවිච්චිලා අපිට යම් වැඩ කරන්න පුළුවන්. ඒක පොයින්ටර් එක හැඩේ අපිට විවිධාකාරයෙන් පේනවා. සරල අවස්ථාවේ මේක පේන්නේ ඊතල හිසක් වගේ. Generally you use the pointer as an arrowhead. But the face of the pointer may be changing according to the situation.
තත්ත්වය අනුව මේ දක්වනේ හැඩේ වෙනස් වෙනවා. සමහරට මේ වගේ 2 arrow head එකක්. මේ වගේ 4 arrow head එකක්. සමහරට මේ වගේ අතක ලකුණක්. තව ගොඩක් හැඩ තියෙනවා. There are so many shapes which represent the mouse pointer or the pointer. You can understand this one later. විවිධ හැඩ තියෙනවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. Then we go for something called scanning devices. පරිලෝකන හෝ සුපිරීක්ෂක උපාංග. Scanning devices. අපි යමක් ස්කෑන් කරලා ලබා ගන්නවා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට අපි දකිනවා පුංචි ආලෝක කිරණයක් පාවිච්චි කරනවා. ඒ ආලෝක කිරණය ඇවිල්ලා වැදිලා ඒකේ පරාවර්තනය හරහා නැත්නම් ඒකේ විනිවිද යෑම හරහා අපි යම් යම් දේ කරනවා. විශේෂයෙන්ම අපි කතා කරනවා පරිගණකයේ පාවිච්චි කරන ස්කෑනර්ස් කියනවා සුපිරීක්ෂක කියනවා. මේවා පාවිච්චි කරනවා මුද්‍රිත රූප පරිගණන ආදානය කරන්න. So normally computer use scanners to input the printed image to the computer system. ඉතින් අතන වර්තමාන වෙනකොට මුද්‍රිත රූප විතරක් නෙමෙයි අපිට ලිපියක තියෙන අකුරු වචන ඉලක්කම් වගේ දේවල් අපිට ටෙක්ස්ට් අපිට ඉන්පුට් කරත හැකි ටෙක්ස්ට් වශයෙන්ම today we have the scanners where we can input the printed document content as text. අපිට මේ මුද්‍රිත ලිපියක තියෙන අන්තර්ගතය අපිට සංස්කරණය කළ හැකි ලිපියක් ලෙසින් නැත්නම් සංස්කරණයේ වචන ලෙසින් අකුරු ලෙසින් අපිට කම්පියුටර් දාන්න පුළුවන්. ඒක විශේෂ වාසියක්. මම ටයිප් කරන එක අමාරු වැඩක් කියලා. මේ සාදා අපි ටයිප් කරන්න ඕනේ නැහැ. ටයිප් නොකර ටයිප් කරපු ડોකියුමන්ට් එකක තියෙන දේවල් අපිට කම්පියුටර් දාන්න පුළුවන්. ටයිප් කරා වගේ. රූපයක් වගේ නෙමෙයි. ටයිප් කරා වගේ අකුරු ටයිප් කරා වගේ. ඒතර අපිට අකුරු එඩිට් කරන්න වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. Then we are going for the next one called voice recognition devices. Voice recognition. ශබ්ද සංජානනය කරන. ශබ්දය හඳුනා ගන්න උපාංග අපිට තියෙනවා. ඇත්තම තියෙන මයික්‍රොෆෝන් එක. මම කිව්වා අද තියෙන තාක්ෂණය අපිට කටහඬ කර ගන්න. දැන් ඉස්සර අපි අමාරුවෙන් ටයිප් කරා. හැබැයි අද ටයිප් කරන්න ඕනේ නැහැ. මොකද කරන්නේ? අද ආයි මයික් එකක් අරන් කතා කරලා කිව්වාම කම්පියුටරේ අපි වෙනුවෙන් ටයිප් කරනවා. You simply talk to the computer will type for you. You do not want to type. Type කරන්න ඕනේ නැහැ. ඔය දැන්ටම දන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ ඔය ෆෝන් එකේ තියෙනවනේ යම් ටූල් නේ ඇප්ස් තියෙනවනේ. තමන් කතා කරාම මේ ටික ටයිප් කරනවා තමන් වෙනුවෙන් නේද? නේද? සමහර වෙබ්සයිට් සපෝට් කරනවා. නේද? ඔයගොල්ලන් ටූල්ස් තියෙනවා. තමන්ට කම්පියුටරේ කරන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ දැන් ගොඩක් කට්ටිය කරනවා. ඒක ටයිප් කරන්නේ නැහැ. ෆෝන් එකේ ඒගොල්ලෝ කියවනවා. කියවම ගන්න. ඒක යවන්නේ voice message නෙමෙයි යවන්නේ. text message යවන්නේ. මොකද voice message capacity එක වැඩිනේ. නමුත් අපි කරන්නේ මොකද්ද? අපි ෆෝන් එකට කතා කරාම ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒ අකුරු ටික වචන ටික අපිට ටයිප් කරනවා. අපිට ඒක යවන්න පුළුවන්. text වශයෙන් යවන්න පුළුවන්. So now we have that facility. That is called the speech to text. අපි කියනවා වචන අකුරු බවට පරිවර්තනය කිරීම කියලා. ඒ පහසුක අපිට තියෙනවා. අපිට කරන්න පුළුවන්. So තමන්ට ලියුම් දැන් අද ටයිප් කරලා ඉන්න ඕනේ නැහැ. ඒ නිසා සමහර ක්ෂේත්‍රවල රැකියාව වෙනස් වෙලා තියෙනවා. රැකියාව වෙනස්. දැන් ඉස්සර ගොඩකට ඔෆිස් එක සෙක්‍රටරි කෙනෙක් හිටියා බොස්ට. බොස් කියන එක ලියන්න කියලා. අද එහෙම ඕනේ නැහැ. බොස් කියනවා කම්පියුටර් ටයිප් කරනවා. පේනවනේ? So those advantages are there. ඒ වාසිය අද අපිට තියෙනවා. So ප්‍රධාන අංක 5. රූප සහ වීඩියෝ සලරුව ආදාන. Images and video input devices. ඉතින් අපිට පුළුවන් අපේ ළඟ තියෙන printed රූපයක් තියෙනවා නම් මුද්‍රිත රූපයක් තියෙනවා නම් අපිට ඒක ස්කෑන් එකෙන් දාන්න පුළුවන්. ඒ වර්තමානයේදී හැමෝටම ස්කෑනර්ස් නැහැනේ. ඔයගලන්ට විභාග තිබුණා ප්‍රශ්න පත්‍රය දුන්නා මම කියනවා විභාග ප්‍රශ්න පත්‍රේ මට එවන්නකො කොපියක් කියලා. ඔයාලා මොකද කරන්නේ? කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා මට WhatsApp කරා. ඒතර කැමරාව වැඩ කරන මොකක් වශයෙන්ද? ස්කෑනර් එකක් වගේ. නේද? රූපයක් ගත්තා. පේනවනේ? ඉතින් අද වර්තමානයේ ගොඩාක් මේ ඩිජිටල් කැමරා පාවිච්චි කරනවා රූප ඉන්පුට් කරන්න. ඒ වගේම අපි ගන්න සාමාන්‍ය ගත්තොත් අපි මේ ගොඩාක් ඔය ඩිජිටල් කැමරා අද වෙනකොට වීඩියෝ කිරීමේ පහසුකම් තියෙනවා. Almost all the digital cameras provided the video facility. You can use it as a video camera as well. Almost all the cameras what we see today are with the video facilities there. අපි දකින ඔක්කොම ඩිජිටල් කැමරා වීඩියෝ කිරීමේ පහසුකම් යුක්තයි. නිසා කිසි ගැටලුවක් නැහැ. ඒක අද ඩිජිටල් කැමරාවක් ඒක වීඩියෝ කැමරාවක් ඔක්කොම එකට වැඩ කරනවා. අපි ගොඩාක් ඉස්සර ගිහිල්ලා බැලුවොත්
අවුරුදු ගණන් පස්සට කියලා බලුවොත් සාමාන්‍ය ඩිජිටල් කැමරාවක වීඩියෝ පහසුකම් තිබුණේ නැහැ. it could have only the still pictures. ඒවැ ගන්න පුළුවන්නේ නිශ්චල රූප විතරයි. පස්සේ කාලේ මේ ඩිජිටල් කැමරාවට එකතු වුණා වීඩියෝ පිට. so ඉස්සර තිබ්බා කැමරා දෙකක් තිබ්බා. ඩිජිටල් ස්ටිල් කැමරා වෙනම තිබ්බා, වීඩියෝ කැමරා වෙනම තිබ්බා. හැබැයි අද එහෙම දෙකක් නැහැ. You have the simply the digital camera which has the video facility. It can take still pictures, නිශ්චල රූප යනවා. It can make video. ඒකේ වීඩියෝ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අතර උදාන වෙබ් කැමරා තියෙනවා. නේද? වෙබ් කැමරා තියෙනවා. Normally if you make the other මේකට අපි දැන් නේද අපි ඔන්ලයින් ක්ලාස් වල වෙබ් කැමරා පාවිච්චි කරනවා අපිට මේ වෙබ් කැමරාව කරා අපිට රූප වීඩියෝ පෙන්වන්න පුළුවන් ඒ පහසුකම් තියෙනවා you can see. Again we have something called this CCTV camera නේද ඒවත් කැමරා තියෙනවා CCTV කැමරා වල ඒකෙත් පාවිච්චි කරන යම් ආකාරයක වෙබ් කැමරාවේ කැමරාව වෙබ් කැමරාම නෙමෙයි but still we can use web cameras for that පේනවා මේ ඔක්කොම කම්පියුටරේට යම් දෙයක් ඇතුළත් කරන පාවිච්චි කරනවා. Then finally we are talking about the sensors සංවේදක. නේද? ඒවන අපල දන්නවා හොඳටමනේ. දැන් වාහනවලම හයි කරන sensors දන්නව නේද? ඔය වාහන රිවර්ස් කරද්දි නේද? ඔය කෑ ගහන්නේ වාහනේ හැප්පෙන්නේ යනෝ ගන්න එපෝ කියලා කෑ ගන්න නේද? sensor එක. නුඹ දන්නව නේද? sensor එක. අපි රිවර්ස් කරද්දි වාහනේ නේද? පිටිපස්සේ තාප්පයක් තියෙනවනම් නේද? සෙන්සර් එක කෑ ගන්න. තාප්පේ ළඟයි ගන්න එපෝ හැප්පෙන්න යනවා කියලා කෑ ගන්න සෙන්සර් එක. නේද? කෑන්කුම් ගාලා. ඔයගොල්ලෝ දන්නවනේ. මේවා සෙන්සර් සංවේදක. දැන් ගර්ල් එකයි කරන සංවේදකනේ. හොරුන්ගෙන් ගාලා අරසා කරන්න. CCTV කැමරා හැකලා තියෙනවා ගෙවල් වල. දැන් ප්‍රශ්නේ තියෙන්නේ CCTV කැමරාව හොරෙක් එද්දි කියන්නේ නෑනේ. ඔන්න හොරෙක් එනවා කියලා. මොකද වෙන්නේ? පස්සේනේ සෙන්සර් එක නෙවෙයි. CCTV කැමරාව බලන්නේ කවුද ආවේ කියලා. රෙකෝඩ් කරපිටනේ බලන්න. හැබැයි දැන් කට්ටිය මොකද කරන්නේ? CCTV කැමරා එකම හයි කරන මොනවද? sensors. ගෙදර වටේ sensors එක. තාප්පල sensor එක. දැන් මොකද වෙන්නේ? හොරෙක්ට පායනකොටම sensor එක නේද? on වෙලා කෑ ගහනවානේ security alarm system එක. ඔන්න හොරෙක් ආවෝ, හොරෙක් පැන්නෝ, හොරෙක් පැන්නෝ කෑ ගන්නවා. sensor එක කෑ ගන්නවා. නේද? දැන් හොඳ දෙයක් තියෙනවා. දැන් මගේ යාළුවෙක් මේ ළඟදී වාහනයක් අරගෙන අලුත් ජාතිය වාහනයක්, හොඳ වාහනයක්. ඉතින් මිනිහා කියනවා මේ සමින්ද මේ වාහනේ ලවන්න බෑ මට. ඇයි? මේ ගෑණි කියන හැමතිස්සෙම කෑ ගහනවනේ. මම ඉස්සර කරන්න යද්දි කෑ ගහනවා. ඉස්සර කරන්න එපා හැපෙන්න යනවා කියලා. මට වංගුවක් ගන්න බෑ. වංගුවක් ඇද්දි කෑ ගහනලු. ඔය වංගුවත් ළඟ වැඩි හැපෙන්න යනවා කියලා. මොකද මේකේ සෙන්සර්ස් එකක් කියලා තියෙනවා. ඒ සෙන්සර් එක ඩිටෙක්ට් කරනවා අනිත් වාහන. කියනවා මේ මට හයියෙන් එලවන්න දෙන්නේ නැහැ. ඔටෝ බ්‍රේක් කරනවා. මොකද ඉස්සරහා වාහනේ යම් කිසි ළඟ දුරක් තියෙනවනේ. ඊට වඩා ළඟ වෙච්ච ගමන් වාහනේ ඔටෝ බ්‍රේක් කරනවා. මේ ගෑනට පිස්සුද කොහෙද? මේ ගෑණි මං හරවද්දි කෑ ගහනවා ඔන්න හැපෙනවා කියලා. මං දන්නවා හැපෙන්නේ නැහැ කියලා. ඇයි? සෙන්සර් ඩිටෙක්ට් කරනවා. එයාට යම් කිසි දුරක් තියෙනවා. දැන් අපේ ලංකාවේ එහෙම ගන්න බෑනේ නේ. ජපානයේ ඉස්සර කරද්දි හොඳටනේ ඉඩතිල ඉස්සර කරාට ලංකාවේ අපි එහෙම ඉස්සර කරනවද? අපි කොහොමද ගන්නේ? කන ළඟින් ඉස්සර කරන්නේ නේද? කනේ ගෑවෙන ඉස්සර කරන්නේ. ඉතින් එතකොට මොකද ගන්නේ? මේ සෙන්සර් එක කෑ ගහනවා නේ. එයා කියනවා වාහනේ එලවගෙන වාහනේ පිටිපස්සෙන් යද්දි එහෙම ලං වෙච්ච ගම ඔටෝ බ්‍රේක් කරනවා වාහනේ. ස්ලෝ කරනවා ලිබීම. ලං කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ කරදරෙන්න මට මේ වාහනේ එලවන එක මේ සෙන්සර්ස් එක. පේනවනේ? They have added for security purposes. That is essential. So those are security features. Those are essential in the vehicles now. But you can see the sensors. නේද? එනිසා අපි මේ sensors වලින් යම් කිසි ආකාරයකින් දත්ත පරිගණකවලට ආදානය කරනවා. මේ ගොඩාක් තමයි දැන් පාවිච්චි කරන්නේ. මම ඔයාලට කිව්වේ මුලින් පඩා සුපර් මාකට් එකේ අර දොරවල් ඇරෙන්නේ වෙන්නේ. ඒවත් මොනවද? යම් ආකාරයක sensors. It detect the moving of the object. It open the doors for you. දැන් බලන්න ඒක එතනදී. හොරු ගෙවල් වල හොරු පයින්නට ඒ sensors වෙනවා. වාහන sensors වෙනවා. So there are so many different kinds of sensors are used. ඔකට මම කිව්වා අපි පළවෙනි පාඩමේ කතා කරා ඔකට මතකයි හරිතාගාර ගැන. නේද? වගා බිම් ගැන කතා කරා. In the first lesson we talk about the greenhouses and also we talk about the agricultural field. How we use the ICT in agriculture. So those also use the sensors. ඒ තැන්වල මොකද ගන්නේ? මේ සංවේදක පාචන. පස්සේ තත්ත්වය බලන්නනේ. වතුර තත්ත්වය පාංශු ජලය නේ. ඊට පස්සේ යම් දේවල් මයින්ද sensors පාවිච්චි. green house එකේ හරිතාගාරය උෂ්ණත්වය බලන්න, තෙතමනය බලන්න නේ. humidity, the temperature, we use the sensors. So sensor එක මොනවද?
today heavily we are using these kind of things. නිසා අපි මේවා ගැන තමයි මේ පාඩමේදී කතා බහ කරන්නේ. මේක අභ්‍යන්තරින් ඉගෙන ගන්න. උඩින් දින නෙමෙයි. ඊට වඩා වැඩිපුර දෙයක් අපි මේකේ ඉගෙන ගන්න ඕනේ. මම ඒකයි කියන්නේ අපි මේවා ටිකක් විස්තරාත්මකව ඉගෙන ගන්න ඕනේ. Right. And අපි යන් ඉස්සරහට the first device. What we are talking is about the keyboard. අයි මුලින්ම කතා කරන්නේ යතුරු පූර්ව ගැන. නේද? විනාඩියක් කියවන්නකෝ. හොඳයි මම පුංචි ඔකට ක්‍රියාකාරකමක් දෙනවා ගෙදරදී කරන්න පුංචි දෙයක් කරන්න මොකද කරන්න ඕන ඔයගොල්ලෝ හැම කෙනෙක්ම A4 size කොලයක එක පැත්තක අඳින්න ඕනේ තමන් පාවිච්චි කීබෝඩ් එකේ ඩයග්‍රෑම් එක. කීබෝඩ් එක කොටස් නම් කරන්න ඕනේ. සාමාන්‍ය අපි ගත්තොත් සාමාන්‍ය කීබෝඩ් එක ඩෙස්ක්ටොප් එකක් නම් කීබෝඩ් එකේ කොටස් තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක් ගත්තොත් අපිට කොටස් තුනක් දැක්කම පුළුවන් කීබෝඩ් එකේ. If you look at desktop keyboard, you can see 3 areas in the keyboard. Here we have letters. Here we have some kind of arrow keys, cursor movement keys. Here we have numeric keypad. නේද? සාමාන්‍ය අපි අර මේස පරිගණක ගත්තොත් කීබෝඩ් කොටස් තුනක් තියෙනවා. සමහර ලැප්ටොප් වල මෙහෙම කොටස් තුනක් කළා තියෙනවා. අලුත් ලැප්ටොප් වල මෙහෙම කොටස් තුනක් කළා තියෙනවා. හැබැයි ගොඩාක් ලැප්ටොප් වල තියෙන්නේ මේ මැද කැල දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ දෙක තමයි තියෙන්නේ. අපි දකින්න කොටස් දෙකයි ඒකේ දකින්නේ. alphabetic keypad අකුරු සැද යතුරු pad එක මේක දෙකම තියෙනවා. අර ඉලක්කම් සහ arrow keys ඊතර කිය ඔක්කොම තියෙනවා. so ඕගොල්ලන්ගේ keyboard එක ඕගොල්ලන්ගේ තියෙන keyboard එක රූප එක අඳින්න. A4 size කොලයක අඳින්න ඕනේ. මම ඉතින් හැමෝගෙම එක බලනකොට අපි දවස් 6 දෙකකින් හම්බ වෙනවානේ ෆිසිකලි පන්තියේදී. ඒතර අපි ඕක බලමු. here draw a keyboard layout එක පැත්තක. අනිත් පැත්තේ ඔය ඉක්මන විශේෂ ලකුණු තියෙන්නේ. ඉලක්කම් ටිකේ අකුරු ටික එපා. අනිත් සිම්බල් තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වේ මේ වගේ සිම්බල්, මේ වගේ සිම්බල් නේද? මේ වගේ සිම්බල්, මේ වගේ ඒවා. ඒ ඔක්කොම ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේකේ අනිත් පැත්තේ සිම්බල් එක ඇඳලා ඒකේ නම ලියන්න ඕනේ. Taman දන්න භාෂාවෙන්. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්. Here do a small task. What is it? You sketch a diagram of your keyboard. You just draw it in a A4 size paper in one side. Other side, you write all the symbols, draw the symbols and write their name. Symbol එක ඇඳලා ඒකේ නම ලියන්න. දන්න භාෂාවෙන් ලියන්න. සිංහල ඉංග්‍රීසි දැන් උදාහරණ වශයෙන් මේ දකින්නේ විස්මයාදී ලකුණ නැත්නම් හර්ෂාදී ලකුණ exclamation mark. මේ දිනේ සමාන ලකුණ equal sign. මේ දිනේ question mark ප්‍රශ්නාර්ථ ලකුණ. ඔයගොල්ලෝ දන්න ටික ලියන්න. සාමාන්‍ය කීස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේ හැම කී එකක්ම ඔව් අහන්න පුතේ. නෑ සර් මේ වැරදිලා. හරි. හොඳයි. දැන් මම හිතන දේ තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම කම්පියුටරයක් තියෙනවයි කියන එක, කම්පියුටර් ඔයගොල්ලන්ට තියෙනවයි කියන එක, ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් ඔයගොල්ලෝ තියෙනවා මම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම කාගෙන් නම් කම්පියුටරයක් නැත්නම් මොනේ යාළුවෙකුගේ කම්පියුටරයක් නේද බලලා එන ගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේත් යනවනේ. ඒතකොට ඉස්කෝලේ සාමාන්‍ය ඔයගොල්ලෝ යනවා ලැබ් එකට. ඒතකොට ලැබ් එක මේ පාවිච්චි කරනවා. ඔයාලට එතකොට එන ගන්න පුළුවන්. මේ කීබෝඩ් එකක් ඉතාලම සංකීර්ණ දෙයක් නෙමෙයි නේද? එහෙනම් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් පාසුකම් දැන් හැමෝටම වගේ තියෙනවනේ. ඔන්ලයින් ක්ලාස් කරනකොට. ඒතකොට කීබෝඩ් එක රූපයක් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉමේජ් එකක් ඒක බලන් අඳින්න පුළුවන්. මට අවශ්‍ය කරන අර කීස් ටික අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකේ නම් ටික හොයලා ලියන්න ඕනේ. මොකද්ද මේ කීස් එක කියන්නේ කියලා. නේද? ඉතින් කම්පියුටරයක් නැතිම කෙනෙක්ට තමයි ප්‍රශ්නේ වෙන්නේ. මම හිතනවා ඉතින් අපි හැමෝටම වගේ කම්පියුටරයක් නැති වුණත් කම්පියුටර් පාෂණ අවස්ථාවක් තියෙයි කියලා.
තමන්ගේ යාළුවෙක් ළඟ නෑදෑයෙක් ළඟ නේද? කම්පියුටර් එකක් ඉතින් තියෙනවනේ ගොඩක් වෙලාට. එහෙම බලලා සටහන් කරගන්න. එහෙම පුළුවන් නේ. ඉතින් අපි පන්තිදී හම්බුනාම මම හැමෝගෙම ඔය ඩයග්‍රෑම් එක බලනවා. නම් ටික බලනවා. කීබෝඩ් එක ඇඳලා තියෙන්න ඕනේ. ඒ වගේම හැම කී එකකම සිම්බල් අකුරු ටික ලක්කන එකට අපි දන්නේ ABCD අපි දන්නවනේ ඒවා නෙමෙයි. අර සලකුණු තියෙනනේ සිම්බල්ස්. ඒ සලකුණු ටික අපි නම් ටික ලියන්න ඕනේ. දන්නේ ඒවා ලියන්න. දන්නේ නැති ඉතින් කරන්න දෙයක් නෑ. හැබැයි සිම්බල් එක ඇඳලා තියන්න. දන්නේ නැත්නම් හිස්ව තියන්න. අපි පන්ති ටික පුරවනවා. Okay? So we are feeling that but we have to do that. ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕනේ අපි හැම කෙනෙක්. එතන අපි පළවෙනි ක්‍රියාකාරකම ඒක උතර පොතේ ලියලා නැහැ. නමුත් ඒක අපි හැම කෙනෙක්ම කරන්න ඕනේ. ඒක වෙනම A4 size කොලෙක්ට් කරන්න අපි වෙනම තියාගන්න. පොතේ කරන්න එපා. වෙනම A4 size කොලෙක්ට් කරන්න. එක පැත්තක අඳින කීබෝඩ් එක අනිත් පැත්තේ මේ කීස් ටික නම් ලියලා ඒ ටික නම් කරන්න. ඒ ටික ඇඳලා නම් කරන්න. මේක තමයි කී එක මේකයි මේකයි මේකයි. ඒක අපිට එහෙම කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කීබෝඩ් ඇති කම්පියුටර් තියෙන්නේ නැහැ නේද? ඕගොල්ලෝ ටච් පෑඩ් يعني ටැබ් එකක් ගත්තා ටැබ් එකේ කීබෝඩ් එකක් එනවා. ස්මාර්ට්ෆෝන් නෙමෙයි හරි ස්මාර්ට්ෆෝන් කීබෝඩ් එක වෙනස්. ඒකේ ඔක්කොම සිම්බල් නැහැනේ. ඔය shift එක අරවම නැහැනේ. නිසා ඒවා අපිට අවශ්‍ය නැහැ. සබ්ද ෆිසිකල් කීබෝඩ් එකක් අපිට ඕනේ. හරි? right. අපි ඉස්සරහට යන්න එමනම්. Then we talking about the pointing devices. මම මේ ගැන කිව්වා. අපි මේ දකින වර්තමාන පරිගණක වල අපි හැමසෙම දකිනවා මොකක් හරි පොයින්ටින් ඩිවයිස් එකක් තියෙනවා. විශේෂයෙන් අපි කියන්නේ මවුස් එක. නැත්නම් ටච් පෑඩ් එක. අපි මේ දෙක දක්නවා. මේ දෙකක් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එක මවුස් එකක් පාවිච්චි කරනවා අපි හැමතිස්සෙම වගේ. අපි ලැප්ටොප් එකක් ගත්තොත් අපිට හැමසෙම තියෙනවා ටච් පෑඩ් එක. මවුස් එකේ ටච් පෑඩ්. So if you look at present day we use the operating system with graphical user interface. අපි දකින්නේ මොනවද? චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් තියෙන මෙහෙම පද්ධතිය. ඉතින් අපි ස්ක්‍රීන් එකේ රූප දකිනවා. මේ රූප වලට අපි යම් යම් දේ කරන්නේ. අපි ඉතින් පාවිච්චි කරන පුංචි ක්‍රියාකාරකම් කීපයක්. අපි පුංචි ක්‍රියාකාරකම් ටිකක් පාවිච්චි කරනවා. අපි ක්‍රියාකාරකම් ටිකක් පාවිච්චි කරනවා මවුස් එකත් එක්ක නැත්නම් ටච් පෑඩ් එකත් එක්ක. ඉතින් මට ඕනේ දැනගන්න මේ මොකද කරන්නේ කියලා. මවුස් තමයි අපි පාවිච්චි කරන ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක. පොයින්ටිං ඉන්පුට් ඩිවයිස් එක. නේද? ඉතින් මට ඕනේ මෙන්න වචන ගැන දැනගන්න. මේවා මට ලිස්ට් කරලා ලියන්න ඕනේ. අය මවුස් එකෙන් කරන වැඩනේ මේ තියෙන්නේ. මොනවද? ක්ලික් කිරීම. ඩබල් ක්ලික්, දුයි ක්ලික් කිරීම. රයිට් ක්ලික්, දකුණු ක්ලික් කිරීම. ඩ්‍රැග්, ඇදගෙන යාම. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප්. ඇදගෙන ගොස් අතහැරීම. හොඳයි. මට කවුරු හරි කියන්න ඕගොල්ලෝ ක්ලික් කරනවානේ. ක්ලික් කරනවා කියන එක මට ලියන්න කිව්වොත් කවුරු හරි. ඕගොල්ලෝ කොහොමද ලියන්නේ? ක්ලික් කරනවා කියලා කියන්නේ මොකක්ද? ක්ලික් කරනවා කියලා කරන්නේ මොකක්ද? නැත්නම් ක්ලික් කියන්නේ මොකක්ද? What is click? or how to do click? පුළුවන් ද ඔයගොල්ලන්ට කියන්න මොකද්ද මේ ක්ලික් කරන්නේ කියලා? මොකද්ද ක්ලික් කියන්නේ කියලා? පැහැදිලිව කියන්න. විභාගයට අපි ලියමු කියලා හිතමු. Can someone tell me what is click or how to click? ඔබනවා ඔබනවා. මොකක්ද ඔබන්නේ? දත්තය දත්තය. ක්ලික් කරනවා කියලා ඔබනවා. දත්තය ඔබනවා. ඔව්. තව කෙනෙක් මෙහෙම ලියනවා click is known as highlighting of an icon. නෑ පුතේ ඒක ක්ලික් නෙමෙයි. highlight කරනවා කියන්නේ ක්ලික් එක නෙමෙයි. නේද? බලන්න දැන් අපි හැම කෙනෙක්ම ක්ලික් කරනවා. අපි හැම කෙනෙක් ක්ලික් කරලා වැඩ කරනවනේ කම්පියුටරෙත් එක්ක. නේද? ටච් පෑඩ් එකෙන් හරි මවුස් එකෙන් හරි. හැබැයි ඇහුවොත් විභාගෙට මොකද ක්ලික් කරන්න කියලා ඔන්න ප්‍රශ්න. තව කෙනෙක් ලියනවා මට මවුස් එකේ දකුණු පැත්ත හෝ වම් පැත්ත අතින් තද කිරීම කියලා. කෙනෙක් ලියනවා මවුස් එකේ දකුණු පැත්ත හෝ වම් පැත්ත අතින් තද කිරීම කියලා. ඒකත් නෙමෙයි හරි උත්තරේ. සෑහෙන දුරට තියෙනවා එතන. හැබැයි තව පොඩ්ඩක් තියෙනවා. කොහොමද ලියන්නේ? දැන් බලන්න අපි මේ කරන දේ
අපි කරන දේ තමයි විභාගය ලියන්න කියන්නේ. Click is a way giving command to the computer. The right click කියන්නේ තෝකම එතකොට එහෙම නේද? right එක කියන්නේ command දෙන එක නේද? ඔයගොල්ලෝ කියන විදිහට. තව කෙනෙක් මට ලියනවා click is a way giving command to the computer. මේ ඔක්කොමකින් දෙන command තමයි. click කරත්, double click කරත්, right click කරත්, drag and drop කරත්, we are giving some kind of command to the computer. All these are giving commands. මේ හැම එකක්ම අපි යම් ආකාරයක අනකිරීමක් ලබා දෙනවා. හොඳයි, තව කවුද අපිට උත්තර කියන්න පුළුවන්? කියන්න උත්තර බලන්න ඕගොල්ලෝ දන්න විදිහට මොකක්ද ක්ලික් කියන්නේ කියලා. නේද? මේක හරි සරල දෙයක්. නමුත් අපිට මේක හරියට ලියන්න බැරි නම් විභාගෙ ලකුණු ලැබෙන්නේ. මම හැමසම කියන්නේ. ළමයින්ට කිව්වනම් ක්ලික් කරලා පෙන්නන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ළමයි ක්ලික් කරලා පෙන්නයි. හැබැයි අපිට විභාගෙදි කියන්නේ මේක කරලා පෙන්නන්න නෙමෙයි. මේක ලියලා දෙන්න කියලා. They are not asking you to do that. What they are asking, write and give them. You must know how to write it correctly, technically. තාක්ෂණික වශයෙන් හරියට මේක ලියන්න දැනගෙන ඉන්න ඕනේ. අපි හැමෝම කියන පරිපූර්ණ උත්තරයක්. Complete answer. අපි ලියන්න. නැත්තම් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. ක්ලික් කියන්නේ මොකද්ද? අපි තව චුට්ටකින් ලියා ගන්න. ක්ලික් කියන්නේ මොකද්ද? සාමාන්‍ය අවස්ථාවෙන් ක්ලික් කියන්නේ වම් පැත්තේ mouse button එක එකපාරක් ඔබලා අතාරින්න එකට. අපි සාමාන්‍යයෙන් කියන්නේ press and release the left mouse button once. වම් පැත්තේ මුසික බොත්තම එකපාරක් ඔබලා අතාරනකට අපි කියනවා ක්ලික් කියලා. සමහරට ඔක කියනවා primary mouse click කියලා. primary mouse කියන්නේ ප්‍රාථමික මුසික බොත්තම කියලා කියනවා. මොකද අපිට දෙපැත්ත මාරු කරන්න පුළුවන් නේ. දැන් දකුණු අත හුරු කෙනෙක් සහ වම් අත හුරු කෙනෙක්ගේ mouse button එක මාරු වෙනවනේ. හැබැයි පොදු යාමයට කියන්නේ පොදුවේ කියන්නේ අපි left click කියලා නැත්නම් වම් click කිරීම කියලා. ඒකේ අදහස් තමයි press and release the left mouse button once. වම් පැත්තේ මුසික බොත්තම එකපාරක් ඔබලා අතාරනකට අපි කියනවා ක්ලික් කරනවා කියලා. මතක තියාගන්න ඔබලා අතාරින්න ඕන. ඔබලා අල්ලන් හිටියොත් ක්‍රියාකාරකම සම්පූර්ණ වෙන්නේ නැහැ. You must remember that you should press and release. If you press and hold it, ඔබලා අල්ලන් හිටියොත් it doesn't make click. ඔබලා අල්ලන් හිටියොත් ඒක ක්ලික් වෙන්නේ නැහැ. ක්ලික් කියන්න නම් වම් පැත්තේ mouse button එක එකපාරක් ඔබලා අතාරින්න ඕන. තේරුණාද? What is click means? Press and release the left mouse button once. අපි තවදුරටත් ලියා ගන්න. එහෙමනම් මට කියන්න මොකද්ද ඩබල් ක්ලික් කියන්නේ කියලා? ද්වි ක්ලික් කියන්නේ මොකද්ද කියලා කියන්න මට. දෙවතාවක් ඔබනවා. දෙපාරක් ඔබනවා. ඔව් කෙනෙක් දානවා press double times the left mouse button and release. නේද? දැන් මෙහෙම ඔයගොල්ලෝ මොකද කරන්නේ? උදේට mouse එකපාරක් ඔබලා අතාරනවා, රැට තව පාරක් ඔබලා අතාරනවා. તો ඩබල් ක්ලික් වෙනවද? නැත්නම් කැමරට එකපාරයි, කැමරට පස්සේ එකපාරයි ඔබලා අතාරනවා. එතකොට ඒක ඩබල් ක්ලික් වෙනවද? ඒක ඩබල් ක්ලික්ද? නෑ. එහෙනම් කොහොමද ඩබල් ක්ලික් කරන්නේ? කොහොමද ඩබල් ක්ලික් කරන්නේ? How do you make double click? හිතන්නකෝ දැන් මට කියන්න උත්තරේ. කොහොමද වෙන්නේ? කෙනෙක් දානවා press the double time the left button at the same time. ඒක ඔක කියන උත්සාහ කරන්නේ එකපාර දෙපාරක් ඔබන්නේ කරන්නේ කොහොමද එකපාර දෙපාරක් ඔබලා අතාරින්නේ? අතයි කකුලයි දාලා ඔබනවා. අතයි කකුල දෙකම දාලා ඔබලා අතාරිනවා. ඒතකොට දෙකක් කරනවනේ. එහෙමද? නැත්නම් අත් දෙකෙන්ම කරනවා. එහෙමද? එහෙම කරන්න බෑනේ. කොහොමද එකපාර දෙපාරක් ඔබලා අතාරින්නේ? එහෙම කරන්න බෑ. නේද? ඔය කියන්නේ එකපාර දෙපාරක් ඔබලා අතාරින්න. කොහොමද එකපාර දෙපාරක් ඔබලා අතාරින්නේ?
එහෙම කරන්න බෑ. ඒ එක්ක අත් දෙකම බලන්න ඕනේ. නැත්නම් අතයි කවදාද? එතකොට දෙකක් වෙනවනේ. දෙකක් කිව්වා වෙනවනේ. ඒතකොට ඩබල් ක්ලික් වෙන්නේ නේද? මොකද වෙන්න ඕනේ? මම ඉගැන්නුවා මේ පොඩ්ඩක් වයසක අයට අවුරුදු 65 70 කටට මේ සමාජ සේවාවක් වශයෙන් මම ඉගැන්නුවා ඒ කට්ටියට කම්පියුටර් පාවිච්චි කරන්න. මොකද වයසක අයටනේ යම් වැඩ කරන්න කම්පියුටර් පාවිච්චි ඉගැන්නුවා. ප්‍රශ්නේ උනේ මේ ඒගොල්ලන්ට හරි අමාරු ඩබල් ක්ලික් කරන්න. හරිම අමාරු ඩබල් ක්ලික් කරන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා වයසට යද්දී අපේ අතපය වැඩ කරන වේගය අඩු වෙනවා. So double click කියන්නේ මොකද්ද? Press and release the left mouse button twice quickly. Press and release the left mouse button twice quickly. ඉතාමත් ඉක්මනින් වම් පැත්තේ මුසික බොත්තම දෙපාරක් ඔබලා අතාරනකට අපි කියනවා ඩබල් ක්ලික් කියලා. කියන්නේ ඉක්මනට ඔබන්න ඕනේ. ක්ලික් එක දෙපාරක් ඔබන හැබැයි මේ ක්ලික් දෙක අතර වෙනස ඉතාමත් අඩුයි. කාලය ඉතාමත් ඉක්මනට කරන්න ඕනේ. පොඩි කාලෙකින් කරන්න ඕනේ. අපි ඒකට කියනවා ඩබල් ක්ලික් කියලා. ඒතර මේ වයසකට උගන්වද්දී ඒගොල්ලන්ට හරි අමාරු ඩබල් ක්ලික් කරගන්න. මොකද වයසකට අපේ අත වැඩින වේගය අඩු වෙනවා. ඒක ක්ලික් තමයි වෙන්නේ වань. ඩබල් ක්ලික් වෙන්නේ නැහැ. ඩබල් ක්ලික් කිව්වට ගම ඒගොල්ලෝ ක්ලික් ඩබල් ක්ලික් නෙමෙයි. ක්ලික් කරන්න බටක් ගන්න. ඇයි? අත වැඩින මේ කරන්නේ. මම ගන්නවා පුංචි ළමයින්ට. ඔය මොන්ටිසෝරි ළමයින්ට අවුරුදු 3 4 5 ළමයින්ට ගන්නවා. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ක්ලික් කරන්න බෑ. මොනවද කරන්නේ ඒගොල්ලෝ? ඩබල් ක්ලික්, ට්‍රිපල් ක්ලික්, ෆෝබල් ක්ලික්. ඇයි? විසේ වැඩිනේ. පුංචි බෑනේ. එන විසේ. මොකද කරන්නේ කොට? ඒගොල්ලෝ ක්ලික් කිව්වහම ටික 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 ඔවුන පහක් හයක් කොබනවා. ඩබල් ක්ලික්, ට්‍රිපල් ක්ලික්, ෆෝබල් ක්ලික් කියන්නේ ඒගොල්ලන්ට. පේනවද? වෙනස? වයසක අයට ක්ලික් තමයි පුළුවන්. ඩබල් ක්ලික් හරි අමාරුයි. පොඩි අයට ක්ලික් බෑ. ඇයි? හරි වේගවත්නේ. දඩබඩ. එතකොට මොනේ ඩබල් ක්ලික් නෙමෙයි. ට්‍රිපල් ක්ලික්, ෆෝබල් ක්ලික්, ෆයිබල් ක්ලික් තමයි තියෙන්නේ ඒගොල්ලන්ට. අපිට ට්‍රිපල් ක්ලික් එකකුත් තියෙනවා. අපිට ත්‍රිත්ව ක්ලික් කිරීමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් තේරෙනවනේ ඒගොල්ලන්ට. තුන්වෙනි එක රයිට් ක්ලික්. දකුණු ක්ලික් කිරීම. දකුණ දාන්නවා. දකුණු මුසික බොත්තම එක්වරක් ඔබ අතහැරීමයි. Press and release the right mouse button once. ඉතින් දකුණු ගෙදර දකුණු දුර ක්ලික් කිරීමක් තියෙනවා. අය මෙතන ලියන්නේ නැහැ. නේද? ඕනේ නැහැ නේ ලියනකොට දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. You can get the answer now. Then we are not going to write that. Drag. අන්න drag. Drag. ඇදගෙන යනවා. ඇදන් ගන්න මොකද කරන්න ඕනේ? ඉස්සලම අල්ල ගන්න ඕනේ. අල්ල ගන්න නැතුව ඇදන් යන්න බෑ. ඕනම දෙයක් ඇදගෙන යන්න නම් අල්ල ගන්න ඕනේ. If you drag anything, you must catch it. Then only you can drag. So what is drag means? Press and hold left mouse button while you are moving the mouse. වම් පැත්තේ මුසික බොත්තම ඔබලා අල්ලගෙන ඉන්න ගමන් අපි mouse එක හැමයා කරනවා. දැන් මෙයන් කරන වැඩ තියෙනවා. උදාහරණ වශයෙන් අපි ක්ලික් කියන්නේ සිලෙක්ට් කරලා. අපේ ස්ක්‍රීන් එකේ තියෙන පුංචි අයිකන් එකක් අපි ක්ලික් කරාම මොකද වෙන්නේ? ඒ අයිකන් එක සිලෙක්ට් වෙනවා. තෝරා ගන්නවා. ඩබල් ක්ලික් කරොත් ඒ අයිකන් එක දාලා ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරනවා නේද? ඕපන් වෙනවා. To open the document, open the application, open the document, whatever. Right click. ඔකට මම කියවනේ පරිගණකයේ විස්තර බලන්නේ අර this PC නේද? උඩ right click කරන්න කිව්වේ. ඒතර මොකද කරන්නේ? යම් ආකාරයේ මෙනු එකක් ඕපන් වෙනවා. අපිට ගොඩාක් කොටසක් තුන අපි drag කරනවානේ. දැන් අපිට මේ ටික ඔක්කොම ඕන නම් අපි මෙහෙම drag කරගෙන යන්න පුළුවන්. තේරෙයි. drag and drop. උදන් ගන්න. drag කියන්නේ අල්ල ගන්නවා. drop කියන්නේ ඇදන් ගිහලා අතාරිනවා. එහෙනම් අපි දැන් මේ ක්‍රියාකාරකම් ටික උත්තර ලියා ගමු. අර ක්‍රියාකාරකම් පොතේ ඇක්ටිවිටි එකේ අංකේ දාගන්න, ඇක්ටිවිටි එක ලියා ගන්න නේද? නැත්තම් ඇක්ටිවිටි එක අමතක වෙනවනේ. එන ඇක්ටිවිටි එක 1.5.1 නේද? මෙන්න මේ කාරණේ විස්තර කරමු. අපි එක එකක් ලියා ගමු. ක්‍රියාකාරකම් ලියා ගන්න උඩින්නේ දැක්වුම් උපාංග විශේෂයෙන්ම මුසිකේ භාවිත කරමින් සිදු කරන ලබන පහත කාර්ය විස්තර කරන්න. Activity number 1.5.1 explain the following functions
perform using a pointing device, especially using mouse. මං ක්‍රියාකාරකම් පහක් දුන්නා. තව ගොඩාක් ඒවා තියෙනවා. වර්තමානයේකට triple click තියෙනවා, right double click තියෙනවා, තව ඒවා තියෙනවා. But this may be sufficient. From this one you can get the other explanations. අපිට මේවා දන්නවා නම් අනිත් ඒවා පැහැදිලි කරගන්න පුළුවන්. මේකෙන් මොකක්ද කරන්න කියලා මම කිව්වේ නැහැ. මේ කරන විදිය තියෙනවා. ඒතර මේකෙන් කරන වැඩේ තනින් තනට පොඩ පොඩ වෙනස් වෙනවා. යම් තැන්වල මේවයි අපි ගන්න ප්‍රතිඵලය වෙනස් වෙනවා. So what we are doing with this one, the actions may be different to place, time to time. So that's why I'm not going to explain the functionalities of this. We are saying how to do this one. Okay, right. Now ලියාගමු. මෙන්න මම දැම්මා click කිරීම. ලියාගන්න ක්‍රියාකාරකම් පොතේ හොඳේ click කිරීම. වම් මුසික බොත්තම වම් මුසික බොත්තම එක්වරක් ඔබ අතහැරීම සමහර කෙනා තදකොට නිදහස් කිරීම එකක් කියනවානේ. තදකොට නිදහස් එහෙමත් කියන සමහර කට්ටිය මේක ලේසිනේ නේද? තදකොට නිදහස් කිරීම එකක් කියනවා. ඔබ අතහැරීම ක්ලික් කිරීම නම් වේ. We write in English. Click is the press and release the left mouse button once. Left mouse button once. අපි යන් දෙවණියකට නේද? දුයි ක්ලික් කිරීම double click සිග්නල් ලියාගමු. වම් මුසික බොත්තම ඉතාමත් ඉක්මනින් දෙවරක් ඔබ අතහැරීම. දෙපාරක් නේ. දෙවරක් ඔබ අතහැරීම. දුවි ක්ලික් කිරීම ලෙසින් වම් මුසික බොත්තම ඉතාමත් ඉක්මනින් දෙවරක් ඔබ අතහැරීම. දුවි ක්ලික් කිරීම ලෙසින් හැඳින්වේ. මෙහිදී ඉතාමත් වේගයෙන් වරහන් ඇතුළේ ඉක්මනින් වම් මුසික බොත්තම දෙවරක් ඔබ අතහැරිය යුතුය. දෙවරක් ඔබ අතහැරිය යුතුය. We write in English. Press and release the left mouse button twice quickly. Open a bracket. In quick succession. Close the bracket. Is called
is called double click. Is called double click. Where are the next one? Dakunu click kirima. Dakunu click kirima. Right click. Right click. මුංචු වාක්‍යයක් ලියාගමු. දකුණු මුසික බොත්තම දකුණු මුසික බොත්තම එක්වරක් ඔබ අතහැරීම දකුණු ක්ලික් කිරීමයි. දකුණු ක්ලික් කිරීමයි. We write in English. Press and release the right mouse button. Press and release the right mouse button once is called right click. Press and release the right mouse button once is called right click. අපි ලියමු ඊළඟ දෙකක් නේද? ඇදගෙන යාම drag. ඇදගෙන යාම drag. වම් මුසික බොත්තම ඔබාගෙන සිටිමින්ම වම් මුසික බොත්තම ඔබාගෙන සිටිමින්ම අවශ්‍ය කරන දිශාවට මුසිකය රැගෙන යාම ඇදගෙන යාමයි. වම් මුසික බොත්තම ඔබාගෙන සිටිමින්ම අවශ්‍ය කරන දිශාවට මුසිකය රැගෙන යාම ඇදගෙන යාමයි. Moving the mouse while left mouse button is depressed is called drag. අපි අන්තිමක ලියමු මේ සෙට් එකේ නේද? ඇදගෙන ගොස් අතහැරීම drag and drop. වම් මුසික බොත්තම ඔබාගෙන සිටිමින්ම අවශ්‍ය කරන දිශාවට මුසිකය රැගෙන ගොස් අවශ්‍ය ස්ථානයේදී අතහැරීම ඇදගෙන ගොස් අතහැරීමයි. We write in English. Drag and drop is moving the mouse
moving the mouse to the required direction, to the required direction while holding the left mouse button, while holding the left mouse button and then release the mouse button. හොඳයි අපි යම් පුංචි තව උපාංගයක් අඳුර ගන්න. We'll try to understand few more input devices. Some of these are not used today. Some those are vanished. Some are using yet. මේ සමහරක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. සමහර අපි තාමත් දකිනවා. මේ බාන මේක අයිමේර කියනවා track ball කියලා. නැත්තම් මාර්ග දුලාව කියලා. මුල්ම කාලේ ලැප්ටොප් වල දෙන මේ වගේ එකක්. If you look at the early day laptops, on the laptop, the keyboard, just next to the keyboard, this is fixed on your casing. මේ වගේ එකක් හයි කරලා තිබ්බා මේ දැන් බෝලයක් රෝල් කරන්න. මේ බෝලේ රෝල් කරාම තමයි අර අපි මවුස් එකේ හැම කරනක වැඩ කරනවා. මේකේ විශේෂ වාසියක් තිබ්බා. මේ වාසිය තමයි අපි දැන් මවුස් එක ගත්තොත් මවුස් එක එහාම කරනකොට ඉඩක් ඕනේනේ. ලැප්ටොප් එක ගත්තොත් ලැප්ටොප් එකේදී අපිට ඒ වගේ මවුස් එක එහාම කරන ඉඩක් නැහැ. අපි දැන් ලැප්ටොප් එක මම කියවම ලැප්ටොප් හදන්නේ උකුල තියන් වැඩ කරන්නේ. So mouse එක දැන් තනක් නැහැ නේ. So basically the laptop is made to use on your lap. So if you look at your lap, there are no space to keep the mouse pad and the mouse. නේද? අපිට උකුල මත නැහැනේ ලැප්ටොප් එක තියාගත්තට පස්සේ mouse එක තියාගන්න mouse pad එක ඉඩක්. ඒක නම් වෙන්නේ අනිත් කෙනාගේ උකුලනේ ගන්න වෙන්නේ අපිට නේද? ළඟින් එක උකුලනේ තියන්න වෙන්නේ ඔක කරන්න බෑ නේ වැඩි. ඒ නිසා කරේ මොකද මේ ලැප්ටොප් එකේ කේසින් එක මතම කීබෝඩ් යටින් ඔයාලා දැන් ටච් පෑඩ් එක තැනම හැදුවා මොකද්ද? මේ ට්‍රැක් බෝල් එක. ඒතර මේක රෝල් කරන්න පුළුවන්, රෝල් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක මුල් කාලේ ටිකක් පාවිච්චි කරා මිනිස්සු. හැබැයි ටිකක් කල් ගියාම මේකට අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේක රෝල් කරන ඇඟිලි තුඩු වලින් මේ ඇඟිලි තුඩු දෙන්න ගත්තා. If you look at this one, so the rolling has to be done with the fingertips. So when you roll it, you are getting difficulties to your fingertips. It is getting paining on the fingertips. මේ ඇඟිලි දෙන්න ගත්තා. ඒ වගේම මේක පාවිච්චි කරනකොට කුණු යනවා මේක. කුණු හිර වෙනවා. මේක හිර වෙනවා. දැන් අද නම් අපි දකින්නේ ඔප්ටිකල් මවුස් නේ. නිසා මේක අර හෙල්ලන කරගෙන බෝලයක් නැති නිසා ගැටලු අඩුයි. හැබැයි අපි මේ දකින මේ කතා කරන නේද? ට්‍රැක් බෝල් එකේ මේ බෝලය ඇතුළේ කුණු හිර. ඒක පහචන හිර වෙනවා මේක. හැබැයි මේක මුල් දවසේ පහ. පුංචි වාක්‍යයක් ලියා ගන්න. පුංචි වාක්‍යයක් නේද? මුසිකය සඳහා විකල්ප උපකරණයකි. මුසිකය සඳහා විකල්ප උපකරණයකි. Alternative device to the mouse. මුසිකයට පාවිච්චි කරනවා. අද වෙනකොට මේක අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. Today you can't see this. Rarely it will use some industrial equipments. Rarely. අද කොහොමද touch pad තමයි තියෙන්නේ. ඔය සෙට් එක අන්තිම රූපේ touch pad, ස්පර්ශ pad එක තමයි තියෙන්නේ. මේක වඩා පාසුයි වඩා සාර්ථකව පාවිච්චි කරන්න. අපි තව උපකරණ දාන්න මෙන්න මේක. අය මේක කියනවා මෙහෙයුම් යටිය කියලා. joystick නැත්තම් නියාමන නැත්තම් නියාමක යටිය කියලා. මේ විශේෂ පාවිච්චි පරිගණක ක්‍රීඩාව. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවනේ අපි ගේම් ගහද්දිම මේකේ බටන් ෆයර් කරනවා මේවා තමයි පාවිච්චි කරන්නේ. දැන්ටත් මේක පාවිච්චි කරනවා යම් ආකාරයට. ඉතින් මම ඔයගලන්ට කවර පිටුවේ පිටිපස්ස පැත්තේ ඇඳලා ඊට වඩා දියුණු උපකරණයක් අන්තිම රූපේ තියෙන්නේ. ඒ නෝට් එකේ ඔයගොල්ලෝ ගන්න අමතර දැනුමට ගමන් ලිව්වා කවර පිටුවේ පිටිපස්ස පැත්තේ නේද? මුල් කවර පිටුවේ පිටිපස්ස පැත්තේ අර අන්තිම උපකරණේ අමෙරිකන් ගේම් පෑඩ් එක කියලා. ගේම් පෑඩ් එක කියලානේ ක්‍රීඩා පෑඩ් එක කියලා. දැන් මේක දැන් නවීන පරිගණක තියෙනවා පාවිච්චි කරන්න. නිකන්නේ මේකේ විවිධ හැඩ තියෙනවා. මේක හැඩයක් ස්ටීරියෝ වීල් එකක් වගේ
තියෙනව නේද? ඒ වගේ මේක ඉතාමත්ම අද සංවේදී උපකරණයක්. විශේෂයෙන් පරිගණක ක්‍රීඩා කරන කට්ටිය මේක උපකරණ පාවිච්චි කරනවා. Early days we use this joystick. නිසා ලියාගන්න දෙන්නේ පරිගණක ක්‍රීඩා කිරීමේදී භාවිත කරයි. පරිගණක ක්‍රීඩා කිරීමේදී භාවිත කරයි. Use when playing computer games. පරිගණක ක්‍රීඩා කිරීමේදී භාවිත කරයි. Use when playing computer games. මේක නම් අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක විශේෂ තැන්වල පාවිච්චි කරන ආලෝක පෑන කියලා. ආලෝක සංවේදී පෑන. ලයිට් පෙන් කියලා කියනවා. එතකොට අපි විශේෂයෙන් අපි මේක පාවිච්චි කරනවා විශේෂ සේවා සඳහා. මොනම CAD කියලා. Computer drafting නැත්නම් computer designing කියලා. අපි පරිගණක මත යම් ආකාරයේ නිර්මාණ කරද්දී අපිට මේ ආලෝක සංවේදී පෑන පාවිච්චි කරන්න පුළුවන්. මේක ආලෝක සංවේදී පෑනක් අපි තිරේ අවශ්‍ය දැන් සලකුණු කරන්න පුළුවන්. ඒ තැන් තිරය සංවේදී වෙලා ඒ තැන් බාර ගන්නවා. විශේෂයෙන් මේක පාවිච්චි කරනවා ඉන්ජිනියර්ස්ලා වගේ කට්ටිය සැලසුම් සකස් කරනවා. සමහර ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල අඩුපාඩු හැඳ වගේ තැන්වල මේ පාවිච්චි කරනවා. ඒත් අපි ඉලෙක්ට්‍රොනික සර්කිට් එක අරගෙන කම්පියුටර් අපි ඒක සිමියුලේෂන් එකක් ආදර්ශයක් කරන් බලලා ඒ යම් ආකාරයේ ක්‍රියාකාරණ සිද්ධ වෙද්දී අපිට මේකේ ඉඳන් ලකුණු ගන්න පුළුවන්. ඒ සාමාන්‍ය කට්ටිය මේක පාවිච්චි කරන්නේ මේක පාවිච්චි විශේෂ ආයතන විශේෂ කාර්ය සඳහා පමණයි. නිසා අපිට මේක ගොඩකට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක ආලෝක සංවේදී පෑනක්. It is a light sensitive pen. It produces some of the lights and mark the point on the screen. It will use something called CAD, computer aided drafting or computer aided designing times. And sometimes if you find some circuit manipulation systems, පරිපත කළමනා කරන පද්ධතිය මේ පාවිච්චි කරනවා. නිසා මේ පාවිච්චි කරන විශේෂ තැන්වලදී අපිට සාමාන්‍යයෙන් හම්බ වෙනවා අඩු. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේවා නම් අපි කියනවාද touch screens ස්පර්ශ සංවේදී තිර touch screens ස්පර්ශක තිර එකක් කියනවා ස්පර්ශ සංවේදී තිර. ඒත් මේවායේ අද අපි ගොඩක් තැන්වල දකිනවා තිරේ මේකේ සංවේදී ඔය ගත විශේෂම අපි ගත්තොත් දැන් ජංගම දුරකථනයක් එකක් ස්මාර්ට්ෆෝන් එකක් සූරු දුරකථනයක් මේකෙදි මේක ඉතාල වටිනවා. මොකද නැත්නම් අපිට වෙනවම කීබෝඩ් එකක් මේක තියාගන්න එපා ෆෝන් එකේ. දැන් එහෙම ඕනේ නැහැ. කීබෝඩ් එකත් අපිට එන්නේ මේ ස්ක්‍රීන් එක මතමයි. අවශ්‍යලට කීබෝඩ් එක ඇක්ටිව් වෙනවා අපිට අවශ්‍ය ටයිප් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙක දන්නවද හොඳටම? So it saves space. ඊළාට වෙනම කීබෝඩ් එක නිසා හරිම පහසුයි. ඉඩකඩ ඉතුරු වෙනවා. It is a touch sensitive. ඒසාර සාමාන්‍ය කීබෝඩ් එකක හයියෙන් ඔබන්න ඕනේ නැහැ. මොකද සාමාන්‍ය කීබෝඩ් එක අපි finger tips ඇඟිලි තුනෙන් ටයිප් කරන නිසා අපි ඇඟිලි දෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් කම්පියුටර් පාචන කටට පුංචි ලෙඩක් ඇති වෙනවා. ඒ තමයි ඇඟිලි දෙන්න ගන්න මුලින්. ඒක මේක වේදනාකාරී වෙනවා. මේක වේදනාකාරී වෙන්නේ මේ මැනික් කටුවේ තියෙන මේ රිස්ට් එතකොට අපුංචි නර්ව් එකක් මේ නර්ව් එක තද වෙන නිසා. ඒතර ගොඩක් කල් ගියාම මේක අපිට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. හරි? ඒත් අපි ගොඩාක් තැන්වලදී මේවා මේ දකිනවා මිනිස්සු මේ අතේ අමාරුවක් කියලා. ඉතින් මේකට අපි පස්සේ කතා කරනවා මේ 11 පන්තියේ පාඩමක් වෙනවා අපිට ergonomics කියලා. පරිගණක විද්‍යාව පාජින් සෞඛ්‍ය විද්‍යාව කියලා එකක්. ඉතින් අපි කතා කරනවා මේ අතේ අමාරුව මොකද කරන්නේ කියලා. ඉතින් මුල් කාලේ නම් මේක පොඩ්ඩක් මේ අර රබර් බෝලයක් වගේ ඔබලා නේ එක්සර්සයිස් කරලා බේර ගන්න පුළුවන්. ගොඩාක් දරුණුම බේර ගන්න බෑ. අපිට අනිවාර්යෙන් පුංචි දෙයක් කරන්න වෙනවා. මොකද්ද මේ අර නහර කපලා රන් ගන්න වෙනවා. අපි මේකට කියනවා CTS කියලා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා. කාපල දෝනා සහලක්ෂණය කියලා. ඉතින් අපිට ඒ ඔපරේෂන් එක කළා මේ අර ස්නායුව හැදුවාම මොක හරියනවා. තමන්ගේ තෝ ඇඟිලි එහෙම රිදෙනවා නම් කියන්න මේ පුංචි දෙයක් තියෙන්නේ අර වැඩි නහර කපලා දැම්ම නම් හරි. නහර වෙනස රිදෙන්නේ. නහර කැපුවාම මොක හරියනවා. ඒක ඇත්තට මේ අමාරු දෙයක් නෙමෙයි. ඒක කපලා දාන්න පුළුවන්. ඉතින් පුතේ කහනවා මගෙන් දැන් ලැප්ටොප් වල ටච් ස්ක්‍රීන් දෙනවා ඒක වාසියක්ද අවාසියක්ද කියලා. ඇත්තටම වාසියක්. මොකද අපිට වෙනවම ඉඩක් ඕනේ. අවදාන උදේශා මොකද ටැබ්ලට් එකනේ ටැබ්ලට් එක. ටැබ් එකේ ඕලන්ට ලොකු ඉඩක් ඕනේ නෑනේ. දැන් ලැප්ටොප් එකේ නේද? ස්ක්‍රීන් එකේම කීබෝඩ් එක වෙනමනේ. අපිට වැඩිපුර ඉඩක් ඕනේ. ටැබ් එකේ වාසිය මොකද්ද? වැඩි ඉඩක් ඕනේ. ඒකේ පුංචි අවාසියකුත් තියෙනවා. දැන් විශේෂ අපි ගත්තොත් දැන් ඔයාලා දන්නවා සමහර ස්මාර්ට්ෆෝන් එක. අපි ටයිප් කරද්දී ওই ටච් ස්ක්‍රීන් එකේ සමහර ගැටලු ඇති වෙනවනේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එක පොඩි නිසා අපිට අකුරු පොඩිට දෙන නිසා අර මහත ඇඟිලි වලින් ඔබද්දි මොකද වෙන්නේ? සමහරට ඔබට අකුර නෙමෙයි වෙන්නේ. වෙන අකුරක් එපෙන්නේ. ඒ වගේ පොඩි
අවාසියකුත් තියෙනවා. නේද? දැන් ඉස්සර නම් අපිට අනිවාර්යෙන් මේ ටච් ස්ක්‍රීන් එකට ඕනම ස්ටයිලස් එකක්. කූරක් ඕනවා. පංගිද කියලා කියනවා. දැන් නම් ඒව ඕනේ නැහැ. අපිට කෙලින්ම ස්ක්‍රීන් එක ටච් කරලා අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා ලොකු අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඉතින් ටච් ස්ක්‍රීන් එක වාසි. දැන් ඔයගොල්ලෝ ගියොත් ගොඩක් වෙලාට ඔයගොල්ලෝ පාවිච්චි කරන කඩසාප්පු වල ටච් ස්ක්‍රීන් තියෙනවා. යන්න KFC එකට යන්න pizza hut එකට ඒ තැන්වල ගොඩක් පාවිච්චි කරනවද? ටච් ස්ක්‍රීන්. there are so many advantages. ගොඩක් වාසි තියෙනවා. disadvantage කියපුකුත් තියෙනවා. but there are so many advantages. space saving නේද? ඉඩ කඩ අඩුවෙන් යන්නේ. ඉඩ කඩ it is very sensitive. ඒක තාම සංවේදී. අතර දැනෙන අපහසු අඩුයි. අපහසු අඩුයි අතර දැනෙන. keyboard එක තරම් අපි high end press කරන්න ඕනේ. it is getting less difficult to the hand. you do not to make a hard touch. අපිට high end තද කරන්න ඕනේ නැහැ නේ. ඒ වගේ වාසි තියෙනවා. the best one is the space saving. හොඳම එක තමයි ඉඩ කඩ ඉතර වෙන එක. ඒ වගේ නිසා ඒක අවාසිත කීපයක් තියෙනවා. අවාසිත කීපයක් තියෙනවා. especially if you want to use the touch screen, you have to make a very soft touch. ඉතාලම සැහැල්ලුවෙන් ටච් කරන්න. නැත්නම් මොකද වෙන්නේ? ස්ක්‍රීන් එක කඩලා යනවා. නේද? ඊට පස්සේ ස්ක්‍රීන් එක සංවේදීව නැති වෙන නිසා ඒ වගේ දේවල් තියෙනවා. නිසා අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. So these are touch screens basically used in most of industries and most of devices. කම්පියුටර් ගන්න නෙමෙයි. ගොඩාක් උපකරණ වල පාවිච්චි කරන මේ ස්පර්ශ සංගීත. ඔයගොල්ලෝ ගියොත් බැංකුවල ATM යන්ත්‍රවල දැන් ගොඩාක් touch screen තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් ගොඩාක් කඩසාප්පු වලට touch screen තියෙනවා. නේද? ඔය අපි ගොඩක් කරගෙන නිසා අපේ ස්මාර්ට්ෆෝන් එක සම්පූර්ණ touch screen එකක්, අපේ ටැබ් එක සම්පූර්ණ touch screen එකක් නේද? ලැප්ටොප් වල touch screen. So then you don't want the keyboard separately. You can just use it. It's a very convenient. Space saving. ගොඩක් විතර වෙනවා. There are some disadvantages as well. පොඩි අවශ්‍යකමක් තියෙනවා. නමුත් ඒක වාස් තමයි ගොඩක් අපිට දකින්න තියෙන්නේ. Then we look at this one. This is a very good one. Touch pad යන්නේ. මෙතන පොඩ්ඩක් පරණ ටච් පැඩ් එක නේද? මොකද ඒ පරණ ටච් පැඩ් එක මෙහෙම තිබ්බා මෙතන බටන් දෙකක් තිබ්බා. ඒ බටන් එක තමයි ඔබන්න ඕනේ නේද? ටච් එකෙන් කරන්නේ අපි පොයින්ටර් එහෙම කරනවා. මේ නැත්නම් අපි අර ක්ලික් එක left right එක තියෙන්නේ. So අද වර්තමානයේ ටච් පැඩ් වල මේ වගේ බටන් දෙකක් නැහැ. නිකන් පැඩ් එක තියෙන්නේ. පැඩ් එක සංවේදී නේද? අපි ඕන තරම් ඩබල් ක්ලික් කරොත් ඩබල් ක්ලික් කරනවා සිංගල් ක්ලික් කරනවා. නිසා ඒක අර අපි ස්විප් තල්ලු කරොත් නේ අත ගෑවොත් එකක් වෙන්නේ ටච් කරොත් අතනම තට්ටුවක් දැම්මොත් තව එකක් වෙනවා. ඒ නිසා ඒවා දැන් ගොඩක් සංවේදී කරන නිසා අපිට ඉතා පහසුවෙන් මේවා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? නිසා ඒක ඉතාමත් අපිට මේ වාසියක් වෙලා තියෙනවා. ඉතින් මම අහනවා ටච් ස්ක්‍රීන් වැඩිපුර කරන්ට් එක පාවිච්චි කරනවාද කියලා. ඒකේ ලොකු වෙනසක් නැහැ. බැටරි පවර් එකේ කරන්ට් එකේ ලොකු වෙනසක් නැහැ ටච් ස්ක්‍රීන් තිබුණා කියලා ලොකු වෙනසක් නැහැ. අපි කීබෝඩ් තිබ්බත් අපිට කීබෝඩ් එක අමතර උපාංග නිසා ඒ කීබෝඩ් එක වැඩිපුර කරන්ට් එකක් ඕන. අරට වඩා මොකද ඒක වෙනවම තව සර්කිට් එකක් වань තව කරන්ට් එකක් ඕන. නිසා කරන්ට් එකේ අපිට ලොකු වෙනසක් දකින්නේ නැහැ ටච් එක තිබුණා නේද කියලා. නිසා ඒකේ කියන්නේ එනර්ජි පවර් ඒකේ ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. right මෙතන touch pad touch screen. Then we go for the next one, that is the scanners. මේ ගොඩක් පාවිච්චි කරන පරිගණක රූප ඉමේජ් එක කරන්නේ ටෙක්ස්ට් අකුරු වචන දාන්න සිම්බල් දාන්න. ඉතින් අද අපි දකිනවා මේකේ පුංචි වාසියක්. මොකද අද අපිට තියෙනවා ස්කෑනර්ස් අකුරු ස්කෑන් කරන්න පුළුවන්. එඩිටබල් ටෙක්ස්ට් සංස්කරණය කළ හැකි ආකාරයෙන් අපිට අකුරු වචන දාන්න පුළුවන්. ඒතර අපිට ටයිප් කිරීමෙන් අපි මිදෙනවා. you know type. මොකද ටයිප් කරන එක අමාරු වැඩක් නේ. හැබැයි අපිට පුළුවන් නම් print කරපු document එකේ වචන ටික, අකුරු ටික, ඉලක්කම් ටික, සලකුණු ටික. ඒ වගේම කම්පියුටර් දාන්න අපිට ටයිප් කරා වගේ as it is type. අපිට වෙනස්කම් කරන්න පුළුවන්. ඒක විශේෂ වාසියක්. ඒ වාසිය අද තියෙනවා. අපි පහසුකම් ඉගෙන ගන්නවා පස්සේදී ඔයගොල්ලෝ දකිනවා. මොකද තුන්වෙනි පිටේ මම ලියලා තිනවා OCR කියලා. Optical Character Recognition කියලා අපි කියනවා. ප්‍රකාශ අනුලකුණු සංජානනය නැත්නම් කියවන්නේ. අපි පස්සෙන් පස්සේදී කතා කරනවා. දැන් මෙතන අපි දකින්නේ සාමාන්‍ය ස්කෑනර්ස්, ඉමේජ් ස්කෑනර්ස් අපි කරනවා. මේවා කරන්නේ ගොඩක් වෙලාවට මේ රූප ස්කෑන් කරලා දාන එක. රූප දාන එක. මේ බානේ පළවෙනි රූපේ දෙවෙනි රූපෙත් බලමුකෝ. අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් වර්තමානයේ අපි කරන්නේ මොකක්ද? මේ වගේ තියෙන බගමක පැතලිහන් කියලා කියනවා. ෆ්ලැට් බෙඩ් කියලා. පැතලිහන් ගමන කියනවා ෆ්ලැට්. අපි ගන්න අපේ අවශ්‍ය රූපේ මේ ග්ලාස් එක මේ ග්ලාස් උඩ තියලා මේ කවර් එක ස්කෑන් කරන්න කියනවා. ඒතර රූපේ මේ එකපාර ස්කෑන් කරනවා. මෙතන වැඩ කරන තියෙනවා ස්කෑනින් පොයින්ට් එකක්. එයා මේකෙන් ගලා ගිහලා ස්කෑන් කරනවා. හැබැයි ඉස්සර මෙහෙම නෙමෙයි තිබුණේ.
අපිට ඒවා ස්කෑන් කරන්න ඕන නම් අපි මෙන්න මේ වගේ හෑන්ඩ් හෙල්ඩ් ස්කෑනර් එකක් පාවිච්චි කරනවා. අපි මේක මේ රූපේ හරහා දිගට ගෙනිච්චා. නැත්නම් අකුරු හරහා දිගට ගෙනිච්චා. මේක අපි මෙහෙම පිළිවෙලට ගෙනියන්න ඕනේ. යම් නිශ්චිත වේගයකින්. ඉස්සර මේවා තමයි පාවිච්චි කරේ රූපයක් දාන්න. හරි අමාරු වැඩක්. වෙලා ගත වෙන වැඩක්. පරිස්සමෙන් කරන්න වැඩක්. පස්සේ කාලේ හදුනා මෙන්න මේ ෆ්ලැට් බෙඩ් එක. සදැම් මොකද කරේ? රෝම් එකේ තිබ්බා. වැවර ෆොටෝකොපියක් ගන්නවා. වැහුවා ක්‍රිස් ගාවම ඉවරයි. හරි පහසුයි. early days we use this one. ඉතින් මමත් මේ වගේ ස්කෑනර් පාවිච්චි කරා පුංචි කාලේ මමත් පාවිච්චි කරා හෑන්ඩල් ස්කෑනර් එක. දැන් මේක දකින්නවත් නෑ ඇත්තෙන්ම. අපි පාවිච්චි කරන්නේ නෑ දැන් හෑන්ඩල් ස්කෑනර්ස්. නේ? ඒවා දැන් අබාඩ කියලා දෙනවා. ඒතර මේකේ අපි පාවිච්චි කරනවා සාමාන්‍ය සයිස් ස්කෑනර් එක. සාමාන්‍යයෙන් A4 සයිස් තමයි වැඩිපුර තියෙන්නේ. A3 සයිස් උත් තියෙනවා. දැන් ලොකු රූප තියෙනවනේ. ඉන්ඩස්ට්‍රි එකේ. ඒතර ඒ වගේ රූප පාවිච්චි මෙන්න මේ වගේ ස්කෑනර් පාවිච්චි කරනවා. බෙර ආකාරයේ ඩ්‍රම් ටයිප් එකක්. So මේක අපිට ලොකු ස්කෑනර් එකක් අපිට මේකේ ලොකුවට රූප ස්කෑන් කරන්න පුළුවන්. So industry they use these kind of scanners. This may be a little bit heavy cost. නේද මේක ටිකක් මිල අධිකයි. මේ සාමාන්‍ය පාචන අපේ ඉන්ඩස්ට්‍රියේ පාචන අපිට මේ වෙන එතකොට ලොකු රූප ස්කෑන් කරනවා. නැත්නම් අපි දැන් ලොකු රූපයක් තිබ්බොත් මේ වගේ ෆ්ලැට් බෙඩ් එක ස්කෑන් කරන්න ගියොත් අපිට A4 size වලට කඩලා කරන්න වෙනවා. නැත්නම් ඒක A3 size නම් ගොඩාක් තියෙන A4 size ඒකස් බොහොම අඩුවෙන් තියෙන්නේ. අපේ A3 size මේක ස්කෑන් කරන්න. ඒකට ගොඩාක් අපහසුතාවයක් වෙනවා. මොකද පස්සේ කැලි අලව ගන්න ඕනේ ඒවා කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. අද අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන බෙර ආකාරය drum type ඒවා. So we can put the whole image, maybe a larger one. නේ අඩි 8ක් 10ක් පල්ල size ඒවා තියෙනවා. You can use it. ඉතින් මිල වැඩි නම් අපිට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. So it's a cost but you can do your work. That's a simple thing now. නේද? ඉතින් අපි දකින්න මෙන්න මේ වගේ ස්කෑනර්ස් බොහෝ විට අපි පාසල් වලටත් මේ ස්කෑනර්ස් දුන්නා. බොහෝ පාසල් ස්කෑනර් එකක් දුන්නා, ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක A4 size එකක්. ගොඩාක් ඉස්කෝලේ මේවා තියෙනවා. එහෙම තවල ගියොත් ඔයගොල්ලෝ දකින්නවර තියෙනවනේ දැන් මේ අර ඩෙස්ක්ටොප් පබ්ලිෂින් එකක් ගහලා තියෙන්නේ. ඔය කමියුනිකේෂන් සෙන්ටර් වල කඩවල ගහන ඩෙස්ක්ටොප් පබ්ලිෂින් කියලා ටයිප් සෙටින් කියලා ගහලා තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් ඒ තැනකට ඔළුවක් දාලා බලන්න නේද? යන ගම ඒ තැනවල මේ ස්කෑනර්ස් තියෙනවා. මොකද අපි දුන්න රූපයක් එකකට දානවා. ඉතින් අද වෙනකොට ස්කෑනර්ස් වල භාවිතය සෑහෙන අඩු වෙලා තියෙනවා. ඇයි දන්නවද? අපිට දැන් රූපයක් ස්කෑන් කරන්න ස්කෑනර් එකක් ඕනේ නැහැ. අද මොකෙන්ද ඒක කරන්නේ? ඩිජිටල් කරනවා. ෆෝන් එකේ ඩිජිටල් කරන්නේ. ඉතින් අද වෙනකොට මේ අර රූප ස්කෑන් කරන ස්කෑනර් පස්සේ බොහොම අඩුයි. ඒගොල්ලෝ කැමරාවෙන් වැඩේ කරගන්නවා. ඒ නිසා අද ගොඩක් ආයතන ගොඩක් ඔය ඩෙස්ක්ටොප් පබ්ලිෂින් දැන් ඒ වගේ තැන් ස්කෑනර් එක වෙනම පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ දේ අද ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. ටිකක් හොඳ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒ දේ කරගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ගේ ඩිජිටල් කැමරාවක් තියෙනවා නම් ඒ දේ කරගන්න. ඒ නිසා අපි අද වෙනකොට මේ ස්කෑනර් භාවිතය අඩු වෙනවා. ඒක තමයි හැටි. So it used heavily earlier, but now the usage of this one is little bit less because we can use the digital camera for that purpose. And digital camera everyday කරගන්න පුළුවන් නම් අපි මොකද වෙනම ස්කෑනර් එකක් ගන්න ඕනේ නැහැ. නිසා ගොඩක් කඩ ස්කෑනර් එකක් ගන්නේ නැහැ. නිසා අපිට මේ ඩිජිටල් කැමරා කරනවා. ඉතින් ඩිජිටල් කැමරා කරන්න බැරි වැඩක් තියෙනවා. අර OCR පාසුකම එහෙම අපිට ගන්න අමාරු ඩිජිටල් කැමරාවකදී. නමුත් ඉතින් අපිට මූලික වන රූපයක් දාන්නනේ. ටෙස්ට් එකට ටයිප් කරගත්ත හැකිනේ. ඒ නිසා අපි ඒක පාවිච්චි කරගන්නවා. තේරුණානේ? මේ දකින්න තව උපකරණයක්. බාකෝඩ් රීඩර්. තීරුකෙද කියවන්නේ. මේක ගොඩාක් අය පාවිච්චි කරනවා සුපර් මාකට් වගේ තැන්වල. මේ දිනේ බාකෝඩ් එකක් ඔයගොල්ලෝ දකින්න ගොඩාක් නිෂ්පාදන මේක දකිනවා. පොත්පත්වලත් මේක දෙනවා සාමාන්‍යයෙන්. පොතේ පිටිපස්සේ ගාගන්නේ අර ISBN නම්බර කියලා එකක්. ඉතින් මේ තියෙන්නේ මම පළ කරපු පොතක ISBN නම්බර එක නේද? මම පොත් කීපයක් පළ කරන ඒවා මේ තියෙන දේවල්. මේක අපි කියවන්නේ. ඉතින් බාකෝඩ් එකේ තියෙන මොනවද මෙහෙම ඉරි තියෙන්නේ. හරස් ඉරි ටිකක් තියෙනවා. ඉලක්කම් කියලා යක්කම් කියවන්නේ නැහැ බාකෝඩ් එකකින්. It read only the pattern of these lines. මෙතන බාකෝඩ් රීඩර් ආකාර දෙකක් මේ මොඩල් දෙකක් එකන පාවිච්චි කරනවා. එකන පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දකින්න හැම තරමනේ. ඔයගොල්ලෝ දකින්න හැම සුපර් මාකට් එකම මේකක් තියෙනවනේ නේද? බාකෝඩ් රීඩර් එක. ඒක අල්ලන්නේ කික් කික් ගාලා කියවනවා නේද? මට ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම දැන් පුංචි ක්‍රියාකාරකමක් දෙන්නයි යන්නේ. I'm going to give you an activity. නේද? මෙන්න activity එක.
අපි අද මේක උත්තරේ බලන්නේ නැහැ. ඕකට මම දෙනවා මේකට උත්තරේ ලියන්න. ඊළඟ දවසේ අපි මේක උත්තරේ බලමු. පුළුවන් උත්තරේ ලියන්න හැමෝටම. හැම කෙනෙක්ම උත්තරේ ලියන්න ඕනේ. මම එක එක උත්තරේ අහනවා.